අයිබන් ප්‍රාග් ඓතිහාසික යුගයේදී ඒ කියන්නේ මේ දඩයම් යුගය ගැන අපි කතා කරනවා. ඊට පස්සේ එඬේර යුගය ගැන කතා කරනවා. ඊට පස්සේ ගොවි යුගය පහු කරලා අපි වර්තමානයට ඇවිල්ලා ඉන්නවා. දැන් එහෙම මානව සමාජය විවිධාකාරයෙන් විකාශනයට පත් වෙලා තියෙනවා. ඒ විකාශනයට පත් වුණු මේ යුග පෙරළිය පිළිබඳව යුග ගණන් පිළිබඳව කතා කරනකොට කාර්මික තාක්ෂණික ආදී මේ යුගත් පහු කරලා වර්තමානයට ආවයින් පස්සේ අපිට ඉන්නේ මේ මොන යුගයේද කියලා හිතලා බලනකොට මේ යුගයට අපිට මේ නූතන තාක්ෂණික යුගය කියලා කියන්න පුළුවන්ද කියලා හිතලා කල්පනා කරනකොට නෑ, අපිට ඕනනම් ඊටත් මෙහාට එන්න පුළුවන්. මේක මේ ඩිජිටල් පෙරලිකාර යුගයක අපි ජීවත් වෙන්නේ. මේ කාලේ නැනෝ තාක්ෂණය ගැන, කෘත්‍රිම බුද්ධිය ගැන, ඒ වගේම රොබෝවරු එක්ක වැඩ කරන ජීවිත පිළිබඳව මිනිස්සු සැලසුම් කරන කාලේ. ඉතින් ඒ නිසා මේ නූතන ඩිජිටල් යුගය හෝ ඊටත් මෙහාට ඇවිත් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් ඇතුලේ අද ලිවිසරි ප්‍රේමයේදී අපිට මේ සාහිත්‍යයට කොහොමද මේ කාරණා අපි එකතු කරගන්නේ? දැන් සාහිත්‍යයත් එක්ක විද්‍යාවේ තියෙන සම්බන්ධය මොකක්ද? සාහිත්‍යයත් එක්ක තාක්ෂණයේ තියෙන සම්බන්ධය මොකක්ද? මේ ආදී වූ කාරණා පිළිබඳව සාකච්ඡා කරනකොට, කතිකා කරනකොට අපි විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය නම් මාතෘකාව අද දවසේ සාකච්ඡාවට යොදා ගන්නවා. දැන් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය තුල විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට අදාළ වන කාරණා බොහොමයක් පිළිබඳව, එහෙම ඉතිහාසයක් පිළිබඳව, ඒ වගේම විකාශනයක් පිළිබඳව, එයට අනුගත ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳව විස්තරාත්මක විග්‍රහාත්මක කතා බහකට ප්‍රවේශ වෙන්නයි අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ. සඳහා අපි බොහොම ප්‍රවීණයන් තිදෙනෙක් මේ විෂය පිළිබඳව කතා කරන්නට ප්‍රාමාණික විද්වතුන් තිදෙනෙක් කැඳවාගෙන එනවා. ඒ අතරින් මුලින්ම මම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රවීණ විද්‍යාලේඛක තාරකා විද්‍යාඥ අනුරසී පෙරේරා මහත්මයා. අයිබෝන්. විදුසර පත්තරෙත් එක්ක ලිපි සටහන් කියවපු හැමෝම ඔබතුමාව බොහොම හොඳින් අඳුරනවා. ඒ වගේම මේ විද්‍යාව දරුවෝ ගාවට සාහිත්‍යාත්මකව අරන් යන ගමනේ පුරෝගාමී චරිතයක් විදිහට අපිට ඔබතුමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලේඛකෙක් විදිහටත්, වෘත්තීය ඉංජිනේරුවරයෙක් විදිහටත්, ඒ වගේම විද්‍යාව, බුදුදහම, ඒ වගේම සාහිත්‍ය මේ එකතු කරන්න උත්සාහ කරපු ලේඛකයෙක් විදිහට අපට අජන්ත සෙනවිරත්න මහත්මයාව අඳුන්වන්න පුළුවන්. ආයිබෝන් ඔබතුමාටත්. ඒ වගේම අර විදුසර නෑකම ඔබතුමාටත් තියෙනවා. මොකද විදුසර පත්තරේ ලිපි ලියමින් තමයි ඔබතුමන් මුලින්ම ලේඛනයට සාහිත්‍යකරණයට පිවිසෙන්නේ. ඉතින් ඒ නිසා විදුසර පවුලේ දෙන්නෙක් අද මෙතන ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම පුද්ගල සංවර්ධන දේශක ලේඛක කැලුම් වැලිගම අපේ තරුණ සහෝදරයා ආයිබෝන්. කැලුම් ලේඛකෙක්, ඒ වගේම මේ ලේඛනයේ යෙදෙනකොට ඔහු මේ නව මං ඔස්සේ හොයන්නේ. ඔහුගේ මෑතකම ඔහු පොත් රාශියක් පළ කරපු තරුණ ලේඛකෙක්. මම ළඟදී කියපු පොත තමයි මේ මහමොලකාරයෝ පොත. ඒ කියන්නේ ලෝකයේ මේ වෙනස් කරපු මොලකාරයෝ ගැන, වැඩකාරයෝ ගැන ඔහු ලියලා තිනවා. හරිම සරල, ලස්සනට පැහැදිලිව ඒ වැඩකාරයෝ ගැන, මොලකාරයෝ ගැන ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට හිතුණා මේ වර්තමාන පරම්පරාව නියෝජනය කරමින් කැලුම්ටත් මේ සාකච්ඡාවට එන්න කියලා ආරාධනා කරන්න. මම මුලින්ම අපේ ප්‍රවීණ ලේඛක අනුරසී පෙරේරා මහත්මයාගෙන් සාකච්ඡාව පටන් ගන්න කැමතියි. දැන් නිශ්චිත නිර්වචනයක් අපිට විද්‍යා ප්‍රබන්ධ වලට දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් තැනක් මායිමක් සීමාවක් සලකුණු කරන්න පුළුවන්ද? දැන් විද්‍යා ප්‍රබන්ධ මෙන්න මෙතනයි ආරම්භුනේ කියලා. සමහර වෙලාවට ඒට විවිධ තර්ක විතර්ක තියෙන්නට පුළුවන්. ඔබතුමාගේ විශ්වාසයට අනුව, දැනුම අනුව අපි කොහොමද බිම් සීමාවක් සනිටුහන් කරන්නේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය? විද්‍යා ක්ෂේත්‍රය වෙලා අති විශාලයි. ඒක කියන්න බෑ මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවර වෙන්න කියලා. මොකද තාමත් හැම තිස්සෙම විද්‍යා දැනුම අලුත් වෙනවා. හැම මොහොතක් පාසාම දැනුම අලුත් වෙනවා. ඉතින් දැන් විද්‍යාත්මක දැනුම තමයි දැන් හැමෝම අතරම පැතිරලා තියෙන්නේ. අනිත් එක අපි හොයන්න යන්නේත් විද්‍යාත්මක හැම දෙයක්ම. ඉතින් අතීතයේ බැලුවම සෑහෙන අතීතයට යනක අපිට හිතා ගන්න බැරි විදිහේ මිසරේ පිරමිඩ් හදන ඒ කාලේ දක්වාම මේ විද්‍යා සාහිත්‍යය ගැන මං හිතන්නේ ඒ කාලේ මේ ලියන්න පහසුකම් තිබ්බේ නැහැ. නමුත් විද්‍යා ප්‍රබන්ධ වගේ දේවල් මේ අපිට හොයාගන්න පුළුවන් මේ මිසර සාහිත්‍යයත් බලනකොට, මිසරේ කටයුතු බලනකොට. මොකද පිටසක් වලින් ආපු
අය ගැන කතා කරනවා. එතකොට මේ අති විශාල හිතාගන්න බැරි විදිහ පිරමිඩ් හැදුවේ එක හරි පුදුමයි. මොකද ඒ කාලේ තාක්ෂණය අද කාලේ තාක්ෂණයත් එක්ක බලනකොට අලි ලොකු කර්මාන්තයක් කෙරලා තියෙන ඒ කාලේදී. ඉතින් විශ්ව ශක්තිය නැතුව අපහසුයි කියලා තමයි අපිට තේරෙන්නේ ඒක බලනකොට. ඉතින් කොහොම හරි මේ ඔරයන් තාරකා රාශිය මේවා කරන තමයි ඒගොල්ලෝ ඒ පිරමිඩ් හදලා තියෙන්නේ කියලා මතයකුත් තියෙනවා. ඉතින් ඔරයන් හරි ප්‍රසිද්ධ ලෝකෙම ප්‍රසිද්ධ. ඒ කියන්නේ හැමෝම වගේ දන්න තාරකා රාශියක්නේ. ඉතින් අපිට උනත් ඒකද ඉතින් සිංහලෙන් අපි කියන්නේ දඩයක්කාරයා කියලා. ඉතින් ඒ දඩයක්කාර රාශිය මුළු ලෝකෙම ජනප්‍රියයි. ඒ රාශිය ගැන මූලික කරගෙන මේ පිරමිඩ් හැදුවේ කතාවකුත් තියෙනවා. ඉතින් ඔය වගේ ඉතින් එන්න ඉතිහාසය දිහා බලනකොට සෑහෙන දුරට මං හිතන්නේ විද්‍යා සාහිත්‍ය කියන්නේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ඇති වෙලා තියෙන විත්තිය තමයි අපිට පේන්නේ. දැන් ක්‍රිස්තු පූර්ව 2000 විතර දැන් ඔබතුමන් සඳහන් කරපු මේ සුමේරියානු යුගය, ඒ යුගයට ගිහිල්ලා අපිට ඕනනම් ආරම්භක සලකුණක් සනිටුහන් කරන්න පුළුවන් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට කැලුම්. දැන් තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව ගැන කතා බහක් මේ කාලේ ඇති වන්නට ලෝකේ පටන් ගන්නවා. දැන් අපි දැන් 20 වෙනි සියවසට ගිහිල්ලා මිනිස් ජීවිතවල තියෙන පෙරලිකාරකම් පිළිබඳව කතා කරනකොට අපිට මේ කොහොමද එතන විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය පිළිබඳව සලකුණු අපිට හම්බ වෙන්නේ. අපි අර කතාවටම දිගුවක් විදියට ඒ දැනුම හොයාගෙන ඔබෙන් සාකච්ඡාවට ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. මම කැමති පොඩක් සාහිත්‍ය පැත්තෙන් මේකට ප්‍රවේශයක් ලබා ගන්න. විද්‍යා ප්‍රබන්ධයක් කියපු ගමන් තාමත් අපිට මේක සාහිත්‍යයේ කොටසක්ද කියලා පුංචි අඩමානයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් අපි පොත් වර්ග මූලික කොටස් දෙකකට බෙදනවා. ඒ මූලිකම බෙදීම වශයෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් ප්‍රබන්ධ කෘතීන් සහ ප්‍රබන්ධ නොවන කෘතීන් කියලා. ෆික්ෂන් and non fiction කියලා. එතකොට විද්‍යා ප්‍රබන්ධයක් කියන එක අයත් වෙන්නේ ප්‍රබන්ධ කෘතීන් වර්ගයට. ප්‍රබන්ධ කෘතීන් වල ශානර විශාල ප්‍රමාණයක් තියෙනවා. විද්‍යා ප්‍රබන්ධ තියෙනවා, එහෙම නැත්නම් රොමාන්ටික කතා තියෙනවා, එහෙම නැත්නම් ත්‍රාසජනක කතා තියෙනවා, රහස් පරිසර කතා තියෙනවා. වගේ ප්‍රබන්ධ සාහිත්‍යයේ ශානර තියෙනවා 100ක් 200ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි විද්‍යා ප්‍රබන්ධ කියන ශාරණය. එතකොට මේකෙන් පැහැදිලිවම ප්‍රබන්ධයක් කියන එකෙන්ම තේරෙනවා මේක අනිවාර්යයෙන්ම විද්‍යා ප්‍රබන්ධයක් කියුවම අනිවාර්යයෙන්ම මේක කතාවක්. නිර්මාණය කරපු දෙයක්. එතකොට මෙතෙන්දී වෙනසක් වෙන්නේ ත්‍රාසජනක කෘතියකින් සහ එහෙම නැත්නම් රොමාන්ටික කෘතියකින් මේක වෙනස් වෙන්නේ මේක විද්‍යාව පදනම් කරගෙන ලියවෙන නිසා. එතෙන්දී මම හිතනවා මෙතුමාලත් පැහැදිලි කරයි මේ විද්‍යා ප්‍රබන්ධය තවත් කොටස් දෙකකට බෙදෙනවා. හાર્ඩ් සයිෆි, සොෆ්ට් සයිෆි කියලා. ඒ කියන්නේ ඒක තමයි විද්‍යා ප්‍රබන්ධය. සමහරවිට දැන් ලංකාවේ නම් මම දන්නේ නැහැ නිවැරදිද කියලා මේ හાર્ඩ් සයිෆි කියනවා හරි අඩුයි කියලා කියන්නේ. ඒ කියන්නේ විද්‍යා ප්‍රබන්ධය වැඩි වශයෙන්ම විද්‍යාත්මක න්‍යායන්, විද්‍යාත්මක සිද්ධාන්ත වලට මූලිකත්වය දීලා කතා කරන නවකතාවක්. හાર્ඩ් සයිෆි, හાર્ඩ් සයන්ටිෆික් ෆික්ෂන් කියන එක. ඉතින් අපි ස්කෙටින් හදනවා හાર્ඩ් සයිෆි කියලා. මට සිංහල වචනයක් මට හරියටම දෙන්න බැරි නිසා තමයි මම ඒක වචනේ පාවිච්චි කරන්නේ. අපිට සොෆ්ට් සයිෆි කියන එක මෘදු කියන එක. කියන්නේ එතෙන්දී අර දැවන්ත ලෙස විද්‍යාත්මක කාරණා කතා කරන්නේ නැතුව ඒක යම්කිසි පදනමක් තියාගෙන කතාවක් නිර්මාණය කිරීම. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කුලකයේ සාහිත්‍ය තුල නිර්මාණය වෙන්නේ. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම අවසාන වශයෙන් මම හිතනවා ඊට වැදගත් දෙයක් තමයි මේක ප්‍රබන්ධයක් නිසා කතාව ඊට වැදගත්. මොකද අපි මිනිස්සු මේ කතා කලාව මේක තුල අනිවාර්යෙන් තියෙනවා. කොයිතරම්ම විද්‍යාත්මක කාරණා තිබ්බත් ඒ කතා රසය නැති වුණොත් ඒක ප්‍රබන්ධයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ කතා කලාව තියාගෙන මේ ප්‍රබන්ධය කියන්නේ මේ විද්‍යාත්මක කරුණු ගොඩනැගීම තමයි ඇත්තටම අභියෝගය වෙන්නේ. සමහරවිට හොඳ විද්‍යාත්මක කරුණු තියෙනවා ලියන්න. හැබැයි මේකට කතාවක් නිර්මාණය කරන්න බැරි නිසා සමහරට මේවා ලියවිලා නැති අවස්ථා දකිනවා. අතරම දැන් එතනින්ම මම හොයාගන්නවා අජන්ත මහත්තයා ගාවට එන්න මුලක්. දැන් ඔබතුමන් මේ රිදී හුය බින්දා කියලා මේක කතාවක් කියමු, නව කතාවක් කියමු. මේ කතාවක් අපිට ඉදිරිපත් කරනවා. රිදී හුය බින්දා කියන නව කතාව. දැන් මේ කතාව කියුවෙන් පස්සේ මේ කතාව ඇතුලේ විද්‍යාව තියෙනවා. බෞද්ධ දර්ශනය විද්‍යාවයි අතර යම් සමගාමී අදහස් මේක ඇතුළේ තියෙනවා. එතකොට මේ අපි අඟහරු තරණය වගේ අනාගත විද්‍යාව පිළිබඳව මේක ඇතුළේ කතා කරනවා. එතකොට දැන් ඔය කැලුම්ගේ ප්‍රශ්නයත් එක්ක මම එනවා දැන් ඔය hard and soft කියන අදහසේ. hard sci-fi, soft sci-fi. මම හිතන්නේ හරි වචනය. හරි. දැන් ඒ වචනත් එක්ක ආවයින් පස්සේ මේ සාහිත්‍ය ඥානය
කියන කාරණය. දැන් කියන්නේ සාහිත්‍යකරුවා කොහොමද මේ හાર્ඩ් දේ සොෆ්ට් විදියට කියන්නේ කැලුම්ගේ කියවන්න අනුව මේක ධාරා දෙකක් ප්‍රවර්ග දෙකක්. හැබැයි විද්‍යාත්මක දැනුම තියෙන කෙනාට සාහිත්‍යික ඥානයේ තියෙන වැදගත්කම ගැන ජන්ත මහත්මයා අපි කතා කරමු. එදිර මේ මුලින්ම කියන්න ඕන මේ වැඩසටහනට ආරාධනා කරලා ඒ ආරාධනය පිළිගත්තට පස්සේ මට දැනගන්න ලැබුණා මේ අපේ අනුරසි පෙරේරා මහත්මයා මේ වැඩසටහනට එනවයි කියලා. මට ලොකු ආඩම්බරයක් හිතුණා. මොකද අපි විද්‍යාව ගැන විද්‍යා ප්‍රබන්ධ ගැන යම්කිසි ආසාවක් ඇති වුණා නම් ඇති වුණේ ඇත්තටම ප්‍රෝග්‍රෑමින් චරිත කීපයක් කරා. මේ මෙතුමා ඒ අතර දැවැන්ත චරිතයක්. ඔබ වචනයක් පාවිච්චි කරා ප්‍රෝග්‍රෑමින් කියලා. ඒක මමත් හිතන හරි කියලා. මොකද අමතක කරන්න එපා අපිට මේ ආතසී ක්ලාස් මහත්තයාගේ ප්‍රබන්ධ ගොඩක් පරිවර්තනය වුණේ බන්දුසීල කියලා මහත්මයෙක්ගෙන්. ඒ බන්දුසීල මහත්මයා පිටිපස්සේ හිටියේ දැවැන්ත හස්තයක් මේ අනුරසි පෙරේරා මහත්මයා. මොකද මුද්‍රණ කටයුතු සිද්ධ වුණේ මේ මහත්මයාගේ අතේ. ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒ පොත් අපිට කියවන්න ලැබුණේ එහෙමයි. ඒ හින්දා අපිට මේ වැඩසටහන මම හිතනවා අනාගතයට ගිහිල්ලා බලපුවම තවත් ඉතාමත්ම මේ ඓතිහාසික වැඩසටහනක් වේවි කියලා. ඔබ අහපු ප්‍රශ්නය මුලින්ම කියන්න ඕන දැන් මම තව පොඩ්ඩක් විස්තර කරන්නම් මේ කැලුම් විස්තර කරන්න හදපු දේ මේ hard scientific fiction කියන එකයි soft කියන එක. මම ඒකට තද සහ මුදු කියලාම පාවිච්චි කරනවා. තද කිව්වම ඒක සාමාන්‍ය ව්‍යවහාරයේදීත් ඒ අර්ථය එහෙමම ගන්න පුළුවන් මේ තද විද්‍යා ප්‍රබන්ධයක් කියන්නේ. තද කියන එක. දැන් මේ තද කියන එක ඇතුලේ තියෙන්නේ විද්‍යාව අපි සාමාන්‍ය විද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, මනෝ විද්‍යාව ඔන්න ඔය වගේ දේවල් එහෙම්ම මේ කරුණු ආශ්‍රය කරගෙන ලියන පොත්පත් තමයි මේ තද විද්‍යා ප්‍රබන්ධවල තියෙන්නේ. සොෆ්ට් එකට එනකොට මුදු එකට එනකොට එතන කතා කරන්නේ මේ සමාජ විද්‍යාත්මක පරිසරය, එතකොට දේශපාලනය, එහෙම නැත්නම් ඒ වගේ දේවල්. ඒක කෙලින්ම අර විද්‍යාත්මක පසුබිමම ගැනෙන්නේ නැහැ. හැබැයි අපිට ගොඩක් වෙලාවට විද්‍යා ප්‍රබන්ධ කියවන්න ලැබෙන්නේ මේ දෙකේම මුහුවීම සංකලනය. එතකොට විශේෂයෙන්ම මම හිතනවා කැලුම් හරියටම කිව්වා දැන් අපි වගේ රටවල් වල ඉන්න කට්ටියට අර හાર્ඩ් සයන්ස් ෆික්ෂන්ස් වලට යන්න ටිකක් අමාරුයි. මොකද අපේ තියෙන දැනුම ඒක සීමා කරලා තියෙනවා. අපිට හાર્ඩ් සයන්ස් ෆික්ෂන්ස් වල තියෙන ඕන අර ටෙක්නිකල් ඇඩ්වාන්ස්මන්ට් අර ටෙක්නොලොජි තාක්ෂණයෙන් යන දියුණුව අපිට එහෙමම පේන්නේ නැහැ. අපි ඉන්නේ ඊට වඩා පහළින්. මොකද අපිත් වෙන රටවල් වල ඒ තාක්ෂණික උසස් වීම අරගෙන උකහාගෙනනේ අපි දෙයක් ලියන්න උත්සාහ කරනවා. ඒකට අපිට ඒ தත්ත්වයෙන් මේවා ලියා ගන්න බැරි වෙනවා. අපි උඟ වෙලාවට උත්සාහ කරනවා ඒ මෙවලම් සමාජයට විපර්යාසයක් සිද්ධ කරන්නේ කොහොමද සහ අපේ පෙරදිග අනිත් ඥානය සමග මේවා සංකලනය වෙන්නේ කොහොමද කියන එක බලලා අපි කතන්දරයක් ගොඩනගන්න උත්සාහ කරනවා. ඉතින් ඇත්තටම මගේ පොතේදීත් කරලා තියෙන එහෙම උත්සාහයක් මම එතෙන්දී බුද්ධාගම කියන පැත්තට වැඩි නඹුරුවක් ගෙනාවා. මම මේ අර හાર્ඩ් කියන පැත්ත එහෙම නැත්නම් දැන් උදාහරණයක් හැටියට දැන් මට ගොඩක් ලියන්න සමහරවිට අනුරසි පෙරේරා මහත්මයාට තියෙන තරම්වත් දැනුමක් මට නැතුව ඇති මේ අභ්‍යවකාශ යානා ගැන ලියන්න. මොකද අපි එහෙම අධ්‍යයනයක් කරලා නැහැ. අපි කියවපු දේවල් වලින් ලබාගත්ත පොඩි අත්දැකීමක් විතරයි තියෙන්නේ. මගේ මේ පොතේදී වුණත් මම උත්සාහ කරනවා ඒ කොටසට ලොකු නැඹුරුවක් දෙන්නේ නැතුව මගේ පණිවිඩය ඒකට ගැට ගහලා අරගෙන යන්න. අන්න එතකොට අර දෙමුහුන් කරන එකට ලක් කරනවා විද්‍යා ප්‍රබන්ධ කියන එක. ඒ ඔස්සේ තමයි අපි විද්‍යා ප්‍රබන්ධ ගොඩනගන්නේ. ඔය අතරතුරදී වජිට මට හිතෙනවා මේ සාකච්ඡාවේ මේ වටේ යද්දිම කිව්වොතින් හොඳයි කියලා. මට මේ මෑතකදී ඇත්තටම මේ එකක් කියවන්න ලැබුණේ මේ බ්‍රිතාන්‍ය මේ බුද්ධිමතෙක් එක්තරා තැනකදී කියනවා මේ ටොම් සිපේ කියලා. බුද්ධිමතෙක් කියනවා මේ සයන්ටිෆික් ෆික්ෂන් නැත්තම් මේ විද්‍යා ප්‍රබන්ධ නිර්වචනය කරන්න බෑ කියලා. නිර්වචනය කරන්න බැරි තරම් පහසු දෙයක්. හැබැයි ඒ ගමන්ම තව ලස්සන කතන්දරයකුත් කියනවා. මේක මේ වෙනස් වීම පිළිබඳ සාහිත්‍යයක ලිටරේචර් ඔෆ් චේන්ජ් වෙනස් වීම පිළිබඳ සාහිත්‍යයක්. ඒ හින්දා ඔබයි මමයි අද මේ නිර්වචනය කරන්න උත්සාහ කරන මේ වෙලාවේදීත් විද්‍යා ප්‍රබන්ධ කියන නිර්වචනය චේන්ජ් වෙනවා නැත්නම් වෙනස් වෙනවා. ඒක හරි ලස්සනයිනේ. ඒ කියන්නේ ඒ තරම් වෙනස් වෙන විශේෂ ක්ෂේත්‍රයක් ගැන තමයි අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. අපිට තවත් ඔයනි නිර්වචන හා සැසඳිච්ච දේවල් ඉස්සරහට කතා කරන්න පුළුවන් වෙයි. දැන් ඇත්තටම මේ ඔබතුමන් සඳහන් කරපු විදිහට දැන් ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් ඉන්නවා රේඩ් සේලින් කියලා.
ඔහු කියනවා විද්‍යා ප්‍රබන්ධ කියලා කියන්නේ සිදු නොවන දේ සිදු වෙන ආකාරයට ඉදිරිපත් කිරීම කියලා අනුසීපර මහත්මයා. හැබැයි දැන් කෙනෙකුට මේකට සංශෝධන එකතු කරන්න පුළුවන්. දැන් ඔබ අජන්ත මහත්මයා කියපු විදිහට මේකට මේ ස්ථිරසාර නිශ්චිත රාමුගත නිර්වචන සපයන්න බෑ. දැන් විද්‍යා ප්‍රබන්ධ සිදු නොවන දේ සිදු වෙන ආකාරයට ඉදිරිපත් කිරීමද අනුසීපර මහත්මයා මේ සිදුවීමට නියමිත දෙයක් තාර්ගිකව පිළිගන්න ආකාරයෙන් ඉදිරිපත් කිරීමද මේ අතරින් කොතනටද අපි යන්නේ? මං හිතන විදිහට මේ දැන් අනාගතයේ සිදුවන දෙයක් අද ඊට පෙර මේ කියන්නේ මේ කාලත් තේරෙන විදිහට නොතේරෙන විදිහට දැම්මොත් නම් එයා ප්‍රතික්ෂේප කරන්න ඒ පොත බලන එකත් තේරෙන විදිහට බොහොම සරලව ඉදිරිපත් කළොත් මේ වගේ දෙයක් අනාගතේ දෙනවා කියලා. දැන් මේ අපි උදාහරණයක් ගත්තොත් අපි 1969 නේ හදට ගියේ. අපි 1950 ගණන් වල ලිව්වනම් ඔය ඡන්ද සංචාරක වගේ පොතක් මෙහෙමයි කියලා ඒක බොහොම ආසාවෙන් මිනිස්සු කියවන හැබැයි තේරෙන භාෂාව. පුළුවන් තරම් සරල වෙන්න ඕනේ. සරල වෙන තරමට අපේ හිතට කාවදිනවා. දැන් බලපතල වචන දාලා අර මේ කළොත් ඒක මම හිතන්නේ පාඨකයා වැඩි කියවන්නේ නැහැ. මේ පිටු 10 15ක් හරි කියවලා මට මේක තේරෙන්නේ නැහැ කියලා අත්හරින්න. නමුත් අර පාඨකයා ඇදගන්න ශක්තිය තියෙන්න ඕනේ ලේඛකයාට. මොනතරම් ගැඹුරු දෙයක් වුණත් හරි. දැන් හදට අනේක ඇත්ත වශයෙන්ම හදට ගිය එක බොහොම ඒ කාලේ තාක්ෂි අනුව බලනකොට මේ හරි විශාල දෙයක් කළේ. හිතාගන්න බැරි දෙයක්. මිනිස්සු මේ තුෂ්චිම්බුව තුන සමහර ඒක අහලා නමුත් අර අපි ඒක අර පියවරෙන් පියවර දැනගෙන හිටින්න අපිට එච්චර ගාණක් වුණේ මේ නැත්තම් ඒ ගැන අවිශ්වාසයෙන් හිටිය ඒ ගැන හිතපු නැති අයට ලොකු මේකක් වුණා හදට ගියේ ගැන. ඉතින් ඒ වගේ ඇති කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ බොහොම සරල වෙන්න ඕනේ. අනාගතය ගැන කියන විද්‍යා මේ ප්‍රබන්ධ වලට එන දේවල් මේ කියවන එක්කෙනාට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ඇති කළොත් තමයි ඒ කෘතිය සාර්ථක වෙන්නේ කියලා මම හිතන්නේ. ඇත්තටම දැන් හඳට ගිහපු කතාව කියනකොට මට ආයෙත් හඳේම ඉන්න හිතුණා. මොකද ඒ කතාව හරි ලස්සනයි. අපිට මේ විද්‍යා ප්‍රබන්ධ පිළිබඳව මේ සම්දිස්ථානයක් විදිහට මෙතන අරගන්න පුළුවන්. දැන් 1813 විවිධ අය සඳ ගමන ගැන ලියලා තිනවා. 1813 විලියම් බ්ලඩ් කියන රචකයා කතාවක් ලියනවා මේ බැලූනියකින් හඳට යන කතාවක්. එතකොට 1835 දී එඩ්ගා ඇලන් පෝ ලියනවා ඒත් කතාවක් හඳට යන එකක් ගැන. එතකොට 1847 මහාචාර්ය ඩෝන් ලෙනාඩ් රිඩල් ලියනවා ගුරුත්වාකර්ෂණය බිඳුවයි කියලා හිතලා යකඩ බෝලයක් හදලා ගුරුත්වාකර්ෂණය බිඳුව වෙන ඒ යකඩ බෝලය ආධාර කරගෙන හඳට යන කතාවක්. දැන් එතකොට අපි දැන් ඇත්තම හඳ ගමන ගත්තොත් 1969 ජූලි මාසේ සිද්ධ වෙන්නේ. අපි මුල්ම හඳ ගැන ලියපු කෘතිය විලියම් බ්ලඩ්ගේ කෘතිය කියලා කිව්වොත් 813යි 1969 ගත්තන් පස්සේ අවුරුදු 130ක් විතර වගේ. එතකොට කැලුම් මේ ප්‍රබන්ධ සාහිත්‍යකරුවාගේ සිතුවිල්ල කොයි තරම් දුරට බලපෑම් කරනවද ලෝකයට? ලෝකේ නම සොයා ගැනීමට. ඔව් මම හිතනවා දැන් මිනිස්සයා කියලා කියන්නේ කතන්දර කියන කතන්දර අහන සත්වෙක්. අර සාමාන්‍යයෙන් කතාවටත් කියනවා මේ විශ්වයේ නිර්මාණය වුණේ පරමාණු වලින් වෙන්න ඇති. නමුත් මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන කතන්දර වලින්. විශ්වයේ නිර්මාණය වෙලා තියෙන පරමාණු වලින් වෙන්න ඇති. හැබැයි මේ මිනිස් ලෝකේ නිර්මාණය වෙලා තියෙන කතන්දර වලින්. අපි කොතන ගියත් ටික වෙලාවක් යද්දී ඒක කතන්දරයක් බවට පත් වෙනවා. ඉතින් මේ කතන්දරත් එක තමයි අපේ ජීවිතය ගත වෙන්නේ. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ ප්‍රබන්ධ සාහිත්‍ය අපි දැන් සාමාන්‍යයෙන් සලකනවා මිනිස් වර්ගයා බිහි වෙලා අවුරුදු ලක්ෂ 50ක් විතර ඇති. මේක සාමාන්‍ය මිනිස් ජීවිතයේ මූලික ප්‍රභේදයන් බිහි වෙලත් ලක්ෂ 50ක් විතර ඇති කියලා අවුරුදු. ඒතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඉතිහාසයේ වශයෙන් කතා කරන අවුරුදු 2500 3000ක් නේ. හැබැයි මේක නෙවෙන්නේ. මීට වඩා ලක්ෂ ගාණක ඉතිහාසයක් තියෙනවානේ. මේ ලක්ෂ ගාණක ඉතිහාසයේ තුල මිනිස්සු කරපු ප්‍රමුඛතම දෙයක් තමයි කතන්දර කියන එක. උදේ දඩයක්කාරයා විදියට උදේ ගිහිල්ලා ගෙදර ඉන්න පිරිමි එක්කනා සමහරට මාස 2-3ක් ඉන් තමයි ගෙදරට එන්නේ. ඒතකොට එයාට ඇවිල්ලා කියන කතන්දරයක් තියෙනවා. ඒ වගේම මාස 2-3ක් කාන්තාව ගෙදර ඉන්නවා. ඉතින් එයාට කියන කතන්දරයක් තියෙන මේ මාස 2 වෙන්නේ මොකක්ද කියලා. සමහරට අර ගියපු මිනිස්සයා එන්නේ නැහැ. එතන ඒ වර්ගයේ අයට තියෙන අර ගියපු මිනිස්සයා නැති වෙච්ච එක ගැන කතන්දරයක්. එතන මේ කතන්දර කියන එක අපේ ජානවලම තියෙන දෙයක්. අපි තාම ඉක්මනින් කතන්දරයක් බවට පත් වෙනවා. ඒක නිසා තමයි අපි මොනත් කියන්නේ විශේෂයෙන්ම ගොසිප් කියන දේවල් වලට මේ තරම් ආස. අපි ඒකට විරුද්ධ වුණත්
ගොසිප් එක අපි ළඟට ආවට පස්සේ හොරෙන් හරි වෙන කෙනෙක්ට හොරෙන් හරි බලන්න පෙළඹිලා තියෙන්නේ අපි මේ ජානවල තියෙනවා මේ කතන්දර ඇසීමේ සහ කතන්දර කීමේ ආසාව. මම දන්නේ වෙන සත්තු කතන්දර කියනවාද කියලා. ඒක ඒගොල්ලෝගේ භාෂාවෙන් වෙනවා ඇති. නමුත් අපි වැඩිපුර ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රබන්ධයේදී මං හිතනවා මිනිස්සු හරි ආසයි කතන්දරයක් කියන්න. ඒ කතන්දරේ කියන්න දරන උත්සාහයේ එකක් තමයි අපිට ඉස්සරහට මොකක් වේද කියලා හිතන්නේ. දැන් ආතසික්ලාක් මහත්තයා මම හිතන්නේ 3001 කියලා පොතක් ලිව්වා. ඒතර ඔහු මීට අවුරුදු 10කට කලින් වෙන දේත් හිතලා පොතක් ලියලා තිනවා. ඒ වගේම වැඩසටහන පටන් ගන්න කලින් මට මේ අනුසි මහත්මයා පෙන්නුවා ආතසික්ලාක් මහත්තයා 1960 ගණන් වලදී කරපු කතාවක්. 64 දී. එතෙන්දී පැහැදිලිව කියනවා ඉදිරියේදී දවසක් එනවා නගරය කියන එක මිනිස්සු හම් වෙන තරක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ නගරයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඉස්සරහට මිනිස්සුන්ට. මිනිස්සුන්ට ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් වෙනවා. ආයතන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු මේ හමුවීම් නෙවෙයි මිනිස්සුන්ට තියෙන්නේ සංවේදනය. මේ 1964 දී. ඒ වගේම මම දන්න විදිහට 2001 කියන පොතේදී 2001 කියන පොත ආතසි ක්ලාක් මහත්තයා ප්‍රකාශ කරන්නේ 1969 හෝ 68 දී මම නිවැරදි නම් ඒ පොතේ තියෙනවා කියන්නේ අපි සාමාන්‍ය සලකන මේ iPod එක iPad එකට සමාන උපකරණයක් ගැන. එතකොට ඒ වගේම Apple වගේ සමාගම් ඒ වෙද්දි පරිගණකයක් නිර්මාණය කරනවා හිතලා නැහැ. ඔව් හල්ක් මේක. ඉතින් රොබෝ යන්ත්‍රය. ඔහු ඒක දැකලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ කතා කීමට තියෙන ආසාව නිසාම තමයි මේ ප්‍රබන්ධය මේ තරම් කුතුහලයෙන් නිර්මාණය වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. දැන් පුරාණ ග්‍රීක රචකයෙක් හිටියා ඇරිස්ටෙපානිස් කියලා. ඔහු මේ ඔහුගේ නිර්මාණ කීපයකම ඔහු හරි ආසයිලු මේ කල්පිත යාත්‍රා නිර්මාණය කරන්න. මම අජන්ත සෙනරත්න මහත්මයා ගාවට එන්නේ මේ කල්පිත යාත්‍රාවේ නැගිලා. මොකද අපි දැන් විද්‍යාව ගැන කතා කරනකොට තවදුරටත් වෙනද වැඩසටහන් වගේ ප්‍රශ්න යොමු කරනකොට මොකක් හරි තාක්ෂණික පාරක් හොයාගන්න ඕන එන්න. ඒ කල්පිත යාත්‍රාවේ ඉන්න මිනිස්සයාට පුළුවන්කම තියනවලු මේ වෙනත් ලෝකයකට ගුවනින් ගමන් කරන්න. දැන් මෙහිම සංකල්ප කොහොමද මේ ප්‍රබන්ධකරුවට එන්නේ? දැන් ආයෙත් අපි ආවොත් දැන් පරිකල්පනය කියන වචනය. පරිකල්පනය කියන වචනයට විද්‍යාව එකතු වෙන්නේ කොහොමද? දැන් කෙනෙක්ට එක පාරටම හිතෙන්න පුළුවන් මේ ඉතින් සාමාන්‍යයෙන් කතාවක් කියලා. හැබැයි ඒ කතාවට පරිකල්පනය සහ විද්‍යාත්මක දැනුම එතකොටද මේ විද්‍යා ප්‍රබන්ධය කොට නැගින් දැන් අපි තාම ඉන්නේ මේ විද්‍යා ප්‍රබන්ධය පැහැදිලි කරගන්න වටේ. හරි මම හිතනවා අපි එන්න ඕන වැදගත්ම තැනට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඔයා වජිර කලින් සඳහන් කරා රේ බ්‍රැඩ්බරි ගැන වෙන්න ඕන. රේ බ්‍රැඩ්බරි කියන මේ ඉංග්‍රීසි ඇමරිකානු ලේඛකයා පොඩි සඳහනක් කරනවා මේ විද්‍යා ප්‍රබන්ධ නිර්වචනය ගැන. හැබැයි ඒ නිර්වචනයේදී මං කැමති ඔහු කොයිම තැනකවත් විද්‍යාව කියන වචනය කියන්නේ. ඔහු කියනවා මේ මෙතෙක් නොපවතින දෙයක් මගේ ඔළුවේ මැවෙනවා නම් කොහොමද මේ මැවීම තුලින් මේ අපි කරන කියන හැමදේම වෙනස් වෙනවා. අපි කරන කියන හැමදේම වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? නැවත වතාවක් අපිට අර මුල් තත්ත්වයට යන්න බැරි තත්ත්වයට වෙනස් වෙනවා. එහෙනම් මගේ ඔළුවේ තියෙන්නේ මේ සයන්ස් ෆික්ෂන් එකක්. ඒකට කවුරු හරි කෙනෙකුට ලෝකයේ යම්කිසි දෙයක් වෙනස් කරන්න කොටසක් හෝ ලෝකය හෝ වෙනස් කරන්න සඳහා සංකල්පයක් ඔළුවට එනවනම් ඔහු විසින් විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කරනවා කියන එක තමයි රේ බ්‍රැඩ්බරි කියන්නේ. ඒක හරි ලස්සන කතන්දරයක් ඔය කියමන අගදි කියනවා. මේක මේ කලාවක් මේ කලාව ආර්ට් ඔෆ් පොසිබල්ස් ඒ කියන්නේ සිදුවිය හැකි දේවල් සම්බන්ධ කලාව. මිසක් සිදුවිය නොහැකි දේවල් පිළිබඳ කලාවක් නෙවෙයි කියනවා. එතකොට අපි මේ නිර්වචනය හරහා හොඳ තැනකට එනවනේ. එකක් තමයි මේ ඔළුවේ ඇති වෙන හදාසක් කියන්නේ. එන්න අපි පරිකල්පනය කියන වචනේ පාවිච්චි කරමු. පරිකල්පනය. අනිත් අතට ගත්තම මේ පරිකල්පනය මගින් යම් වෙනසක් සිද්ධ කරනවා. ඔන්න ඔතෙන්දි තමයි අර විද්‍යාව කියන එක එන්නේ ඉස්සරහට. මේ වෙනස අපිට ගෙනත් දෙන්නේ කවුද? විද්‍යාව. එතකොට අපි සාමාන්‍යයෙන් නවකතාව කියන එකේ අර කැලුණුත් කතා කරලා අර රොමැන්ටික් කතා, ආදර කතා, එහෙම නැත්නම් ත්‍රාසජනක කතා, චෞර කතා, ඔහොම අපි නොයෙකුත් ප්‍රවර්ග වලට බෙදනවානේ. මේ බෙදාගෙන ආවට පස්සේ දැන් මේ අර අරුමැසි කතා ගැන ෆැන්ටසි කියන්නේ. මේ ෆැන්ටසි කියන
කණ්ඩකුත් තියෙනවා වව් ෆැන්ටස්ටික් කියලා දැන් මෙහෙම කණ්ඩයක් තියෙනවා මේ අනාගතය දිහා බලපුවම හරි පුදුමයි. හැබැයි මේක ෆැන්ටසි එකක් නොවෙන්නේ කොහොමද? විද්‍යාව ගෙනල්ලා ෆැන්ටසි එක අපිට ලස්සන්ට මේ අඹලා පෙන්නනවා මේක වෙන්න පුළුවන් කියලා. ඒතර විද්‍යාව තමයි මේ ෆැන්ටසි එකක් නොවේ කියන එක විද්‍යා ප්‍රබන්ධ වලට ගෙනල්ලා තියෙන්නේ. එයා තර්කානුකූලව ගොඩනගනවා මෙන්න මෙහෙම යන ලෝකයේ මේ නැඹුරුව තුල මේක මෙහෙම සිද්ධ වෙන්න පුළුවන් කියලා. මට තව කෙනෙක් කියපු ලස්සන මේ දෙයක් මතක් වෙනවා. මේ හරි ලස්සනයි මේ කියමන්. මේක ඇත්තටම කෙනෙක්ගේ නෙවෙයි මේක මේ නිසඳස. ඇත්තට ඉංග්‍රීසි නිසඳස. ඒ නිසඳසේ කියනවා science fiction is no good. It beloved until we are deaf. විද්‍යාව හොඳ නැහැ. අපි මේ බීරි වෙන තාක්කල් මේ ඒක කෑ ගහනවා. ඊට පස්සේ කියනවා but it's good. Then it's not science fiction. දැන් මට නොතේරෙන තාක්කල් මේක මේ සයන්ස් ෆික්ෂන් එක වැඩක් නෑ මට. මට තේරිච්ච ගම මේක සයන්ස් ෆික්ෂන් එකක් නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. ඒකෙන් අදහස ලස්සනට පැහැදිලි වෙනවා මොනතරම් ගැටලුවක මේ නිර්මාණවේදියා ඉන්නවද කියලා. නිර්මාණවේදියා ගැටලුවක ඉන්නවා කොහොමද මම මේක මේ කෙනෙකුට පෙන්වන්නේ මේක සත්‍යයි කියලා. මේක ගොඩනගාගෙන යන්න බෑ. ගොඩනගාගෙන ගිහිල්ලා විශ්වාසනීයත්වය ඇති කරවීමට පුළුවන් තත්යකට මේක ගොඩනගන්න ඕනේ. ඒ ගොඩනගන කාර්යභාරයේදී කොච්චර ගොඩනගුවත් කණ්ඩායමක් ඉන්නවා මේක පිළිගන්න කැමති නෑ. ඔවුන්ට මේක නිකන් අර හිතෙන්නේ මේ මොන විද්‍යාවක්ද මේ නිකන් විකාර කතාවක්නේ කියලා හිතනවා. ඒ අර නිකන් ඩෙෆ් බිහිරි. දැන් එක වෙලාවකදී කාලයක් ගිහිල්ලා අර ඉස්සෙල්ලා හඳේ කතන්දරේ කිව්වා වගේ ඔන්න දැන් හඳට ගියා. ෂා ඇත්තට නේද ඒක මොන විද්‍යාවක්ද මේක වෙලාවේ. ආයතන විද්‍යාප්‍රබන්ධය අවශ්‍ය වෙනවා. ඒක තවදුරටත් ප්‍රබන්ධයක් නෙවෙයි. ඒකට මේ විද්‍යා ප්‍රබන්ධ රචකයා තමයි ඇත්තම කියනවා නම් අපිට ජීවිතයේ විය හැකියාවන් මවලා පෙන්වන්නේ. විද්‍යාඥයන්ට පුළුවන්කමක් ලැබෙනවා මේ විද්‍යා ප්‍රබන්ධකයාගේ චින්තන ධාරාව උපයෝගී කරගෙන අර විද්‍යා ප්‍රබන්ධයේ කියවෙන කතන්දරයේ තියෙන තැනට අපි එක්කන් යනවා. අර මාකටිං වල කියන ලස්සන කතන්දරයක් මේ customers perception is reality කියලා. කියන්නේ කස්ටමර්ට යමක් හිතුනොත් මෙහෙමයි කියලා ඉවරලා ඒක තමයි පස්සේ තාත්වික දෙයක් බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ කතන්දරයක් මේක. විද්‍යා ප්‍රබන්ධ කරුවත් චින්තකයෙක් වෙන්න බෑ. ඔහුගේ චින්තන හැකියාව විද්‍යාඥයාගේ චින්තන හැකියාවට වඩා වෙනස්. අපිට කියන්න බෑ විද්‍යාඥයෙකු පළියටම ඔහුට පුළුවන් කියලා විද්‍යා ප්‍රබන්ධ චින්තනයක් ඇති කරගන්න. එහෙම වුණ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය තමයි අර hard science fictions ලිව්වේ. ඒකේ තියෙන කරුමය තමයි hard science fictions වල ඒවා ටික දිරවන්නේ සාමාන්‍ය ජනතාවට. ඒක soft වෙන තරමට තමයි අපිට මේක අවශෝෂණය කිරීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට දැන් soft science fiction ලියන කට්ටිය බොහෝ වෙලාවට විද්‍යාඥයෝ නෙවෙයි. ඇත්තම ඒගොල්ලෝ විද්‍යාඥයෝ නෙවෙයි. ඒගොල්ලෝ චින්තකයෝ. ඒගොල්ලෝ හිතනවා. විය හැකියාවන් හිතනවා. විය හැකියාවන් හිතලා Tamanට පුළුවන් මට්ටමේ විද්‍යාවත් කැටි කරගෙන ලස්සනට ගොඩනගනවා. ඉතින් මෙහෙම තමයි විද්‍යා ප්‍රබන්ධ ගොඩනගන්නේ. ලස්සන වචනයක් වුණා විය හැකියාවන් කියලා. විය හැකියාවන් කියන වචනේ මම කැලුම් ගාවට අරගෙන එනවා. කැලුම් අර අපේ පෙර කතාවල කියපු පොඩි කාරණයක් කතා කරන්න. දැන් විය හැකියාවන් එසේ නොවේ යයි කියලා හිතන කෙනෙක් විද්‍යා ප්‍රබන්ධයක් කියවුවොත් අර අජන්ත මහත්තයා මතු කරපු ප්‍රශ්නය. දැන් එහෙම කෙනෙක් විද්‍යා ප්‍රබන්ධයක් කිව්වොත් ඔහු ඒ කෘතියත් එක්ක දැන් හරි අමාරුවෙන් හරි කියවන් යනවා කියලා හිතන්නකො. ඔහුට මොකද වෙන්නේ? මම හිතනවා දැන් පාඨකයන්ගේ පැත්තට ගියොත් අපේ සාමාන්‍ය ගොඩක් රට පාඨක එක පැත්තට සීමා වෙලා තියෙනවා. සමහර අය මම කියවන්නේ මේ පොත් විතරයි. මම කියවන්නේ මේ පොත් විතරයි. සමහර අය කියනවා මම කියවන්නේ සම්මානගත පොත් විතරයි. සමහර අය කියනවා මම සම්මානගත පොත් කියවන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා සම්මානයක් දීමෙන් මේ පොත අමාරු කියලා හිතනවා. එහෙමත් අය ඉන්නවා. ඒ වගේම සමහර අය කියනවා මම විද්‍යා ප්‍රබන්ධ කියවන්නේ නැහැ කියලා. විශේෂයෙන් ලංකාවේ පැහැදිලිවම සමහර අය ස්ථීරව කියනවා. මම කියවන්නෙම නෑ ඔය සයින්ස් ෆික්ෂන් කියවන්නෙම නෑ කියලා කියනවා. ඒතර මේ කියවුවට පස්සේ අපේ මොළයට වෙන දේ බැලුවොත් මේක හරිම මේ සෑහෙන බලපෑමක් වෙනවා. අපි හැමෝම එක එක වෘත්තීන් වල නියැලලා ඉන්නවනේ. අපි සරලව ගත්තොත් එක එක්කෙනා ගුරුවරයෙක් නම් ගුරු වෘත්තිය, ගායකයෙක් නම් ගායන වෘත්තිය. මොකක් හරි එක එක වෘත්තියක නියැලලා ඉන්නවා.
එතකොට එයාට ඊට වඩා සම්පූර්ණ බැහැර අත්දැකීමක් ලබා දෙන දෙයක් කියවන්න හම්බුනොත් අකමැත්තෙන් හරි එයාගේ මේ මොලේ නියුරෝන පද්ධතිය ශක්තිමත් වෙන්න සෑහෙන බලපෑමක් කරනවා. අපි කතා කරන අපේ සිතුවිලි අපගේ රසායනිකයන් මේ ඔක්කොම නිර්මාණය වෙන්නේ මොලේ නියුරෝන පද්ධතිය හරහානේ. අපි වචනයක් කියන්න කලින් ඒක හිතනවා. ඒ හිතපු ගමන් අපි දන්නේම නැතුව මේ වෙද්දී මම කතා කරද්දී රසායනිකයන් කියන්නේ මම ලක්ෂ ගණනක් මොලේ නිර්මාණය වෙනවා. ඒතර අපේ මේ රසායනිකයන් නිර්මාණය වෙලා මේ පණිවිඩ ගලා යාමේ ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ ක්‍රමය බිදිනවා අර වගේ දෙයක් කරාට පස්සේ. ඒකට මුලදී ඔළුවට අමාරුයි. හැබැයි ඒක කිරීමෙන් සිද්ධ වෙන ලොකුම වාසිය තමයි මම කියන්නේ ඒක රසයේ පැත්තකින් තියලා ඒකෙන් ලැබෙන මේ ඉගෙනීම පැත්තකින් තියලා ඒ අත්දැකීමට මුණ දුන්නාට පස්සේ මොකද ඒක මොළයට අලුත් අත්දැකීමක්. මොළයට අලුත් අත්දැකීමක් කියන්නේ මොළේ නියුරෝන පද්ධතිය අලුත් අත්දැකීමක්. එතකොට ඒක අපගේ අනිත් කාර්ය සාධනය වැඩි වෙන්න බලපානවා. මේකට කරපු හොඳම පරීක්ෂණයක් තමයි 1905 මම නිවැරදි නම් 1905-6 වගේ කාලවල තමයි නොබෙල් ත්‍යාගය දෙන්න පටන් ගත්තේ ලෝකෙට. ඊට පස්සේ නොබෙල් ත්‍යාගය තාමත් දෙනවා. විද්‍යාඥයෝ පිරිසක් අවුරුදු 100 ගාණක් නොබෙල් ත්‍යාග ලබාගත්ත විද්‍යාඥයින් පරීක්ෂණ ලක් කරා. ඒගොල්ලෝගේ තොරතුරු අරගෙන. ඒගොල්ලෝගේ හොයාගෙන තියෙනවා ඒ නොබෙල් ත්‍යාග ලබාගත්ත විද්‍යාඥයෙක් සාමාන්‍ය විද්‍යාඥයෙක්ට සාපේක්ෂව කලා කටයුත්තක නියැලලා හිටියොත් එයාට නොබෙල් ත්‍යාගය ලබා ගැනීමේ සම්භාවිතාවය වැඩි කියලා. සරලව ගත්තොත් කිසියම් විද්‍යාඥයෙක් ජනප්‍රිය තලයේ පොත් කියවනවා නම් විද්‍යාඥයෙක්ට ගැලපෙන්නේ නැති දෙයක් වගේනේ. ඒ කියන්නේ අපි කියනවා ප්‍රේම කතා කියවනවා නම් එයා. එහෙම නැත්නම් කවි ලියනවා නම්, එහෙම නැත්නම් නවකතාවක් ලියනවා නම් එයාට සාමාන්‍ය විද්‍යාඥයෙක්ට සාපේක්ෂව නොබෙල් ත්‍යාගය ලබා ගැනීමේ සම්භාවිතාවය 12 ගුණකින් වැඩි කියලා. අපිට බැලුවම විද්‍යාඥයෙක් පොත් කියවනවා, විද්‍යාඥයෙක් කවි ලියනවා. නොගැලපීමක් පේන්නේ. හැබැයි මේ නොගැලපීම තුළ එයාගේ නියුරෝන පද්ධතිය, නියුරෝන වලින් නිකුත් වෙන රසායනිකයන් ශක්තිමත් වෙන්න වෙනස් වෙන්න බලපාන. ඒ වගේ මේකේ පරීක්ෂණය කියනවා හරි අපූර්ව දෙයක්. කිසියම් විද්‍යාඥයෙක් මැජික් ශිල්පය ආධාරනවා නම්, එහෙම නැත්නම් නවක නළුවෙක් විදිහට වැඩ කරනවා නම්, ලොකු නළුවෙක් නෙවෙයි. පුංචි චරිතයක් රඟපානවා නම් එයාට නොබෙල් ත්‍යාගය ලබා ගැනීමේ සම්භාවිතාවය සාමාන්‍ය විද්‍යාඥයෙකුට සාපේක්ෂව 22 වෙනි ගුණයක් වැඩි. හැබැයි අපේ ලංකාවේ වෙලා තියෙන්නේ මම දැකලා තියෙනවා පාසල් වුණත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පොතක් කියවුවොත් ඒ දරුවා අයින් කළා දානවා. ඒ කියන්නේ මේ පොතක් කියවන්න බෑ මේක අදාළ නෑ වගේ විෂයට. ඒ අදාළ නැති දේ කිරීම තුළ අපේ මොළයට වෙන බලපෑම ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඉතින් මං හිතනවා දැන් මේ වැඩසටහනට මං නැවතරක් ස්තුතිවන්ත වෙනවා. මොකද මට මේ වැඩසටහන ගැන කිව්වට පස්සේ මම හිතාගත්තා මේ ආතසික් ක්ලාක් මහත්තයාගේ පොත් ටික අපි කිව්වේ 8 වසරේ 9 වසරේදී. ඒ වගේ මතකයක් තිබ්බේ. ඒ වගේම මෙතුමාගේ පොත් අපි 8 වසරේ 9 වසරේක මට විශේෂම අත්දැකීමක් තියෙනවා මම කියන්න ඕනේ. මෙතුමාගේ තියෙන විද්‍යා විනෝදය කියන පොතක්. ඒක තියෙනවා රොකට් එකක් හදන එක ගැන පොඩි පරීක්ෂණයක්. මම ඕක කරන්න ගියා. ඉතින් කරන්න ගිහිල්ලා විද්‍යාගාරනුත් අර හැමෙන් එකතු කරන් රොකට් එක නිර්මාණය කරා. ඉතින් අර රොකට් එකේ සම්පූර්ණේ අපි තියන්නේ ද්‍රව්‍ය ටික මගේ අතර වෙලා මගේ ඇත්තටම මෙහා ඔක්කොම පිච්චුණා. ඒක මෙතුමාගේ පොතේ ගැටුවක් නෙමෙයි. ඒක මේ පරීක්ෂණේ වැරදි විදිහට කරන්න ගිහිල්ලා. මට ඒ අත්දැකීම් තියෙන 8 වසරේදී විතර ඒ දේ. හැබැයි මම හිතනවා දැන් අද මම ඉන්නේ වෙන මූර්තියක. මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත අලෙවිකරණය. මම සම්පූර්ණ වෙනස් වෘත්තියක අද ඉන්නේ. හැබැයි මම හිතනවා 8 වසරේ 9 වසරේදී මේ පොත් කියවලා මම හිතනවා මේ මොළයට දුන්න වෙනස් බලපෑම අදටත් යම්කිසි බලපෑමක් කරනවා ඇති කියලා. ඉතින් මම හිතන්නේ හැම කෙනෙක්ම විද්‍යා ප්‍රබන්ධ කියනවා නම් මම කියන්නේ යාගේ නියුරෝන පද්ධතිය ශක්තිමත් කරගන්න කරන වෙනම ඇත්තටම මම කරා මොළේ ජිම් එක කරදම වගේ වැඩක්. ඇත්තටම දැන් එහෙම ගත්තයින් පස්සේ මේ තමන්ගේ ධාරාවෙන් පරිබාහිරව දේවල් දැන් කැලුම් කිව්වා ඔබ අලෙවිකරණය පිළිබඳව විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා. ඔබ හැබැයි ඔබ පොත් ලියනවා. එතකොට ඔබ දේශකයෙක් විදියට මේ මනස පිළිබඳව මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යයනය කරමින් වැඩ කරනවා. එතකොට අර ඔබ කියපු අර නොබෙල් කතාවේ වෙන ධාරාවට ඔබ එනවා. දැන් අජන්ත මහත්තයා ගත්තොත් එතුමන් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඒ වගේම අලෙවිකරණය සම්බන්ධයෙන් එතුමාගේ මම හිතන්නේ එතුමා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය අලෙවිකරුවෙක් විදියට. දැන් හැබැයි කතා මම හිතන්නේ නවකතා ඒ වගේම කෙටි කතා කවි නිර්මාණ බෞද්ධ සාහිත්‍ය නිර්මාණ එකතු කරාම පොත් 10ක් 12ක් විතර ලියලා තියෙනවා. ඒකට අමරසීපර මහත්මයා ගත්තයින් පස්සේ එතුමා කියනවා මම විද්‍යා ප්‍රබන්ධ ලේඛකෙක් නෙවෙයි. වෙලසනම කියනවා මම එහෙම ලේඛකෙක් නෙවෙයි. ඉතින් හැබැයි අපි එතුමන්ට එන්න කියන්නෙම එතුමන් එහෙම නොවන නමුත් ඒ ක්ෂේත්‍රයට ඉතාම කැමැත්තෙන් විශේෂයෙන් විදුසර හරහා කරපු පෙරලිය ගැන අපි වෙනම කතා කළ යුතුයි. මොකද ඔය දැන් කැලුම් එහෙම මතු කරන කාරණාත් එක්ක ඉතින් එහෙම බැලුවම
දැන් මේ පිළිගන්න පුළුවන් දේවල් හරි අජන්ත මහත්මයාගේ කතාවේ තැනක තිබුණා මේ දෙයක් වෙනකන් ඒක ෆික්ෂන් එකක්. ඒක ප්‍රබන්ධයක්. දැන් ස්ටාර් වෝස් චිත්‍රපටය මම නරඹන්න ගියාම මට නිින්ද යනවා. ස්ටාර් වෝස් නරඹන්න ගියාම මට නිින්ද යනවා. හැබැයි දරුවන්ට අවශ්‍ය නිසා එය නරඹනවා. හැබැයි මෑතකදී ප්‍රංශයේ ඔබට මතකද අත්හදා බැලීමක් කරා අර ඉහළින් ගමන් කරන්න පුළුවන් අර තරුණෙක් ඒ ස්ටාර් වෝස් වගේ ගමන් කරමින් ඔවුන් පරීක්ෂණයක් කරනවා. ඔන්න එතකොට මට ස්ටාර් වෝස්ට ආයිත් ආස හිතෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රබන්ධයක් නෙමෙයි, ඒක කල්පිතයක් නෙමෙයි, ඒක සත්‍යයක් වෙන්නට තියෙන ඉඩ වැඩි කියලා. ඉතින් එහෙම තැනකදී අපි දැන් ස්ටාර් වෝස් බලලා විරාමයකට යනවා. ගිහිල්ලා ආයෙත් එනවා විද්‍යා ප්‍රබන්ධ පිළිබඳව කතා. අද ලිවිසරි ප්‍රේමේ අපේ මාතෘකාව විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය. මේ සාහිත්‍ය ඇතුලේ විද්‍යාවට ඉඩක් හැදෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි අදහස් මතු කරමින් යනකොට මේ අනුසී පෙරේර මහත්මයා මේ ඇත්තටම මේ කැලුම් වැලිගම සහ අජන්ත සෙනවිරත්න මහත්මයාත් කිව්වා මේ විදුසර බලපෑම පිළිබඳව. දැන් විදුසර තියෙනවා, ඊට පස්සේ මම හිතන්නේ සමුද්‍රත් යම් කාර්යභාරයක් කරනවා. නමුත් විද්‍යාව පිළිබඳව අපි ගත්තොත් විදුසරම තමයි විද්‍යාව සම්බන්ධයෙන් නව මගක සිතුවිලි රටට නිර්මාණය කරේ. දැන් ඒ කාලය සහ මේ කාලයේ අහිමිවීම ඇතුලේ දැන් ඇයි එහෙම විද්‍යා සංගරාවක එහෙම නැත්නම් විද්‍යාව පිළිබඳව දරුවෝ කියවන්න ඕන වෙන්නේ ඇයි කියන කාරණාව මතක් කරන්න ඔබට ආරාධනා කරනවා. මොකද ඔබ ඒ ක්ෂේත්‍රයේ අධ්‍යක්ීම් බහුල ප්‍රවීණයෙක් නිසා. විද්‍යා සංග්‍රහ ගැන කතා කරනකොට මුලින්ම කියන්න ඕන සංග්‍රහයක් තියෙන ඒ තමයි විදුමින. ලංකාවේ මුල්ම පුවත්පත විදුමින සංග්‍රහය 1966 දී වගේ ආරම්භ කළේ. ඒකේ කර්තෘ හැටියට වැඩ කළේ එස්.එම්. බන්දුසීල මහත්මයා. මාව ඇරියා ඒ කාලෙදී එතනට මේ ඇමරිකානු තානාපතිකාරය හිටපු මහත්වරු මේ යන්න ඒකට උදව් කරන්න කියලා. ඒ සංග්‍රහයට. මොකද මම ඇමරිකානු තානාපතිකාරයන් නිකුත් කරපු මේ ඇමරිකානු ප්‍රවෘත්ති පුවත්පතට විද්‍යාලිපි සැපුවා. ඔය හන්දට යන ඒවා අරම මේවා සම්බන්ධයෙන්. ඒකට ඒගොල්ලන් විදුමිනට යවුවෙන් පස්සේ මම ඒකේ සාමාන්‍ය ලේඛකයෙක් හැටියට වැඩ කරනකොට මට මේ මගේ දක්ෂතාවයන් බලලා බන්දුසීල මහත්මයා මේ මට දුන්නා පිටුවක් කරන්න ළමා පිටුවක්. ඉතින් ඒකේ මේ ළමයින්ට කරන්න ඕනේ පරීක්ෂණ අරවා මේවා බොහොම සරල විදියට ඒකම තාරකා විද්‍යාව, අභ්‍යාකාශ විද්‍යාව වැනි ලිපි ලියන්නත්. ඉතින් මේ ටික කාලයක් යනකොට එයාට තේරුණා මගේ හැකියාව බලලා මට ඉතින් ඒකේ උපකර්තෘ තනතුරක් දුන්නා. දීලා අන්තිමට ඒකේ කර්තෘ හැටියටත් මම වැඩ කළා ටික කාලයක්. ඉතින් ඒක නැවතුණා. හදිසිය මං හිතන්නේ ඒකේ අර බෙදාරීමේ ඇතිවෙච්ච ප්‍රශ්න ඉඳන් නැත්තම් ඉතින් ඒ කාලේ හැටියට ඉතින් බොහොම අඩු මුදලකට 7-15කට 20කට වගේ දුන්නේ පත්තරේ බොහොම සුළු මුදලකට. නමුත් ඒකේ අර වර්ණ යෙදීම් නැති හින්දා වර්ණ පිටු නැති හින්දා ඉතින් ගෙනියන්න අපහසු වුණා. මොකද මේ කාගෙත් ආකර්ෂණය දිනා ගන්න එපා. මොකක් හරි පොතක හරි පොතේ කවරේ තියෙන්න ඕනේ ලස්සනට ආකර්ෂණය දිනා ගන්න පුළුවන් විදිහට. ඉතින් අපිට ඒක බැරි වෙච්ච හින්දා ඒක ඒක නැවතුණා. ඊට පසු කාලෙක තමයි ඔය විද්‍යාදීප ලේඛකවසෙන් කළේ. පස්සේ තමයි ඔය විදුසර පටන් ගත්තේ. විද්‍යාදීප විදුසර. ඉතින් විදුසර බොහොම ජනප්‍රිය වුණා. මම හිතන්නේ අනුරසිරිවර්ධන මහත්මයා ඒකේ කර්තෘ හැටියට වැඩ කළේ. එයා සෑහෙන වෙහෙසක් ගත්තා. ඒක දිනු ගන්න හොඳ ලිපි දැම්මා. අපේ ලිපි පළ වුණා කීපයක්. මම හිතන්නේ අජන්ත සිරිවර්ධන මහත්තයාත් ඒකට සම්බන්ධ වුණා විද්‍යා ලිපි සපයන්. ඉතින් ඔය වගේ ජනප්‍රිය පුද්ගලයෝ ගොඩක් විදුසරට ලිව්වා. ඒකෙන් මේ සෑහෙන පාඨක සංඛ්‍යාවක් ඒ කාලේදී විදුසර මගින් මේවා කළා. ඉතින් දැනුමකුත් ලබා දුන්න රටට දරුවන්ට විශේෂයෙන්ම පාසල් දරුවන්ට. ඉතින් මේ ඒ වගේ සේවයක් වුණා විදුසරෙන්. ඔව් ඇත්තටම දැන් විද්‍යාවෙන් කලාව මේ විද්‍යාව හරහා කලාව උත්පන්න. ඒක ඇතුලේ මේ දැන් අනුරසිරිවර්ධන මහත්තයා මතක් කරා. අනුරසිරිවර්ධන මහත්තයා මේ හිටි හැටි මේ මාධ්‍ය ක්ෂේත්‍රයට එනවා. එතකොට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔහුට බාර වෙන වගකීම ඉෂ්ට කළා. සාමාන්‍යයෙන්
නැරඹුම් ප්‍රතිශතය 4වෙනි ස්ථානයේ විතර තිබිච්ච රූපවාහිනී නාලිකාවක් රූපවාහිනී channel එකක් ඔහු ගෙනවා පළවෙනි ස්ථානයට. එහි පූර්වගාමී කාර්යභාරයක් සිද්ධ කරනවා. ඒතර මේ විද්‍යාවෙන් හිතන එක කොයිතරම් දුරට වැදගත්ද? විද්‍යාවෙන් කලාව කොහොමද උපදින්නේ කියන කාරණේ. දැන් මම සිංහලෙන් නිවේදකයෙක් විදිහට මේ කටයුතු කරාට මම උසස් පෙළට හදාarලා තියෙන්නේ විද්‍යා විෂයන්, ගණිත විෂයන්. එතකොට ජනකබේවර්ධන කියන ව්‍යවහාරික ගණිතය උගන්වපු ගුරුවරයා මට මතකයි උපකාරක පන්තියේදී කිව්ව දවසක් මේ බය වෙන්න එපා විද්‍යා විෂයන් හදාරපු ශිෂ්‍යයෙක්ට ඔහුගේ පරිකල්පනය පිළිබඳව වැඩි විශ්වාසයක් තියාගන්න පුළුවන් සෙසු අයත් එක්ක කියලා. දැන් කලුම් දැන් විද්‍යාවෙන් හිතීම දැන් මේකෙන් කියන්නේ කලා විෂය ධාරාවන් හැදෑරීම පිළිබඳව අවප්‍රමාණ කරනවා නෙවෙයි. හැබැයි විද්‍යා සිතුවිලි දරුවන්ගේ ඇති කිරීම. එහෙම නැත්නම් විද්‍යාත්මක චින්තනය දරුවන්ගේ වැඩි දියුණු කිරීම හරහා කොහොමද සමාජයේ වඩාත් යහපත් පොහොසත් තැනක් කරා අරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ? ඔව් මේ මම මගේ ශේෂ්ත්‍ර දාලා මම පොඩ්ඩක් විග්‍රහයක් ගන්නම්. දැන් මේ වෙද්දී ලෝකේ ලොකු කතාබහක් යනවා ඉදිරියට ලෝකෙට අවශ්‍ය හැකියාව මොනවද කියලා. දැන් මම වුණත් පාසලක සමාජ ආයතනයක අපි දේශනෙට ගියත් ගොඩක් අය කියන්නේ මොනවද අනාගතේට හදා ගන්න ඕන හැකියාවන් කියවම සමහර අය කියන ඉංග්‍රීසි භාෂාව. ඒ වගේම සමහර අය කියන අලෙවිකරණය. සමහර අය කියනවා එහෙම නැත්නම් IT. ඔය ටික තමයි කියන්නේ. සමහර විශ්වවිද්‍යාලයකට ගියත් මොකක්ද අනාගතේ ඉල්ලන හැකියාවන් කියලා කිව්වම ඒ ටික තමයි කියන්නේ. ඇත්ත අපි වගේ තුන්වෙනි ලෝකේ රටකදී අපිට පේන්නේ ඒක. මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තී පවා මම විශ්වවිද්‍යාලෙදී මට පවා කියන්නේ ඉංග්‍රීසි මේ අලෙවිකරණය IT කතා කරන එක පර්සනැලිටි ඔය ටිකනේ කියන්නේ. හැබැයි දැන් 2010ට කලින් ඉඳලම ලෝකයේ පරිශ්‍රණයක් කළ වාර්තාවන් නියුත් කළා. ඒ වාර්තාවෙන් පැහැදිලිව කිව්වා අනාගතයේදී ඒ කියන්නේ 2025න් පස්සේ ලෝකයට අවශ්‍ය හැකියාවන් තුනක් තියෙනවා. අංක 1 තමයි complex problem solving. සංකීර්ණ ගැටලු විසඳීමේ හැකියාව. එතෙන්දී ඔයා අලෙවිකරණය කරාද? ඔයාට තියෙන්නේ අලෙවිකරණයේ උපාධියක්ද? කලා උපාධියක්ද? ඉංජිනේරු උපාධියක අදාළ නැහැ. සංකීර්ණ ප්‍රශ්නයක් ඉදිරියේදී ඔයාට උපාධියක් ඇතුව හෝ නැතුව O level පාස් වෙලා හෝ නැතුව සංකීර්ණ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් ඔන්න ඔයා තමයි ඒ වැඩේට සුදුසු කෙනා. ඒක තමයි සංකීර්ණ ප්‍රශ්න විසඳීමේ හැකියාව. complex problem solving. ඉතින් ඒක මම හිතන්නේ 2025 දී නෙමෙයි දැන්. දැනටත් අපි ඉන්නේ ලෝකේ රටවල් ඔක්කොම මේ සංකීර්ණ ගැටලු විසඳ ගන්න බැරුව ඉන්නවා. ඒ කියන්නේ අපේ තියෙන දැනුම තාම මදි. ඒ කියන්නේ මේ කොරෝනා වෛරස් තත්ත්වයේ අපි මේ වෙදි ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් මරණයටපත් වෙලා තියෙනවා. තාම කිසිම ප්‍රශ්නේ අමතක කළා මිසක ප්‍රශ්නේ විසඳලා නැහැ. ප්‍රශ්නේ අමතක කරන්න වෙලා තියෙන්නේ මේ සංකීර්ණ ප්‍රශ්නේ විසඳන්න ලෝකේ ප්‍රබලයි හඳුන්වන රාජ්‍යයන් වලට තාම දැනුමක් නැහැ. ඇත්ත කතාවකෝ ක්‍රමවේදයක් නැහැ. ඒකෙන්ම පේනවා 2025න් පස්සේනේ අද වෙද්දි සංකීර්ණ ප්‍රශ්න විසඳීමේ හැකියාව අපිට ඕනේ. එතකොට එයා අර ටිකට දාලා නැහැ. දෙවෙනි හැකියාව තමයි ක්‍රිටිකල් තින්කින්. විශ්ලේෂණාත්මක චින්තනය. මොනවා හරි දෙයක් දිහා විශ්ලේෂණාත්මක බැලීම. තුන්වෙනි එක තමයි නිර්මාණශීලීත්වය. දැන් අපි අහන්න ඕනේ අපිට පාසල් වලින් අපිට විශ්වවිද්‍යාල වලින් මේවා කොහොමද මේ ටිකද ඉගැන්වුවේ? ඉදිරියටත් අපිට හැමදාම ගන්න සාම්ප්‍රදායික දේවල් ටිකද? ඒතර මේ තුන අපිට කවද්ද ඉගෙන ගන්න හම්බෙන්නේ? ඉතින් මේක ලොකු අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය දැන් අපිට රාජ්‍යයක් විසින් සම්පූර්ණ විෂය නිර්දේශයන් වෙනස් කරලා මුළු රටම වෙනස් කරන හිතුවොත් මම දන්නේ කොච්චර කාලයක් ඇයිද කියලා. හැබැයි අපිට පුද්ගලිකව වෙනස් වෙන්න පුළුවන්. ලෝකෙ ඉල්ලන්නේ මේ හැකියාවන් තුන නම්. ලෝකේ ප්‍රධාන පෙළේ සමාගම Google, Apple, Microsoft වගේ සමාගම් ඉල්ලන්නේ මේ හැකියාවන් නම්. අපේ මිනිස්සු ඒ තත්ත්වයට පත් කරන්න ඕන නම් ඉතින් අපිට පෞද්ගලිකව මේ හැකියාවන් තුන වර්ධනය කරන්න පුළුවන්. මොකද මේකට සිලබස් එකක් නැහැ. මේ හැකියාවන් තුනම ජීවිතයෙන් අත්දැකීමෙන්, වැරදීමෙන්, පෙරදීමෙන් ඉගෙන ගන්න ඕන හැකියාවන් තුනක්. කිසිම මේ සංකීර්ණ ප්‍රශ්න විසඳීමේ හැකියාව කියලා ගණන් ටිකක් හදලා එයා ඒක නිසිලස විසඳුවා කියලා අපිට කියන්න බෑ. ඉතින් මං හිතනවා විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ඒ වගේම ඒ වගේ මං කියන අපි කතා කරන නිසා ඒකෙන් ලොකු බලපෑමක් ඇති වෙන කිසියම් කෙනෙක් මං හිතනවා මම ලියන්න උත්සාහ කරනවා නම් දැන් මට විද්‍යාත්මක කාරණා පිළිබඳ දැනුම අත්‍තරම අඩුයි. මෙතුමා තාරකා විද්‍යාඥයෙක්, මෙතුමා ඉංජිනේරුවෙක්. මට තාම මේ සමහර සරල සමීකරණයකට විශ්ල ගන්න බැරුවේ මට දුන්නාට පස්සේ. හැබැයි මම දැන් ඒක විසඳන්න උත්සාහ කරොත් ඒ සම්බන්ධ හොයන්න පටන් ගත්තොත් මම දන්නේම නැතුව අර හැකියාවන් තුන මගේ තුල වර්ධනය වෙනවා. ඉතින් මම හිතනවා මේ සාකච්ඡාව බලන ඉන්න මම කාටද දෙන්න තියෙන විශේෂ පණිවිඩයක් තමයි ඔබ විද්‍යා ප්‍රබන්ධ කියන එක ඇලර්ජික් නම් ඒ වුණාට අර මෙතුමා වගේ දිරවන්නේ නැත්තම් පොඩක් එක දිරව ගන්න උත්සාහ කරන්න ඒ සාහිත්‍ය රසය නිසා නෙවෙයි. ඔබ ඒක කියවන්න උත්සාහ කිරීමෙන්, ඒ කියන්නේ අධ්‍යයනය කිරීමෙන් ඔබ අනාගතයේ ලෝකයේ ඉල්ලන හැකියාවන් තුන වර්ධනය කර ගන්නවා. ඒ වගේම දරුවන්ට ඒක ගැන කියලා දීමෙන්
දරුවෝ ඒ පැත්තට යොමු කිරීමෙන් දරුවාගේ අර හැකියාවන් තුන අපිට සමහරට අනාගතයේදී දැන් මේ හැකියාවන් තුන ගැන ලංකාවේ එච්චර අවබෝධයක් නැහැ. ඉස්සරහට ටියුෂන් පන්ති පවා ඇති වෙන්න පුළුවන්. ටියුෂන් පන්ති ඇතුළත සමහරට මේක ලොකු ව්‍යාපාරයක් බාටපත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම උගන්වන්න පුළුවන් හැකියාවන් තුනක් නෙමෙයි. ඉතින් මං හිතනවා මේ හැකියාවන් තුන වර්ධනය කරන්න තියෙන ප්‍රමුඛතම මාර්ගයක් තමයි විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය. ඉතින් මම තීරණය කරා ඇත්තටම මං ඉස්සෙල්ලත් කිව්වේ ආපහු අර ආතසිකලක් මාත්‍යක පොත් ටික දැන් සෑහෙන ගොඩාක් කාලයක් කලින් කියුවේ ආපහු කියවන්න ඕනේ කියලා. ආපහු හැකියාවන් තුන මතක් කරන්න ආපහු. සංකීර්ණ ප්‍රශ්න විසඳීමේ හැකියාව, complex problem solving, ඊළඟට විශ්ලේෂණාත්මක චින්තනය, critical thinking, තුන්වෙනි එක creativity, නිර්මාණශීලීත්වය. හොඳයි. දැන් ඔය තුන අරගෙන මම එනවා අජන්ත සෙනවිරත්න මහත්තයා ගාවට. ඇත්තටම දැන් ඔබතුමන් ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. එතකොට ප්‍රශ්න එනවා. මේ ප්‍රශ්න විසඳීමේ හැකියාවයි විද්‍යාව අතර කොහොමද සම්බන්ධයක් තියෙන්නේ? ප්‍රශ්න විසඳීමේ හැකියාවයි කලාව අතර කොහොමද සම්බන්ධයක් තියෙන්නේ? ප්‍රශ්න විසඳීමේ හැකියාවයි පරිකල්පනය අතර කොහොමද සම්බන්ධයක් තියෙන්නේ? දැන් මම හිතන්නේ කැලුම්ගේ ප්‍රශ්නේ දිගුව ඔබේ ගාවට අරන් යන්න පුළුවන්. මොකද මේ සියලු ක්ෂේත්‍ර දැන් අලෙවි කරන ක්ෂේත්‍රයක් කියලා කියන්නේ වෙනම කල්පනාවක්, පූර්ව සැලසුමක්, එය සාක්ෂාත් කර ගැනීමක්, වෙනත් කෙනෙක්ගේ සිතුවිල්ලට බලපෑම් කිරීමක්. ඒතර මේ කාරණා කොහොමද මේ විද්‍යාවත් එක්ක ගැලපෙන්නේ? මම හිතන්නේ ඒක හරි අපූර්වවට පැහැදිලි වුණා මේ කැලුම්ගේ විග්‍රහය. ඇත්තටම මේ හරියටම හරිය. ඕක දැන් විශ්වවිද්‍යාලයකට ගිහලා උපාධියක් අරගෙන ආවත් රැකියා ස්ථානයකදී වැඩ කරනකොට තමයි අපිට තේරෙන්නේ අවසාන වශයෙන් අර මූලධර්ම වලට වැඩි අපිට වැදගත් වෙන්නේ මේවනේ. මේක තමයි බුද්ධිය කියන්නේ. අපිට අධ්‍යාපනයෙන් අපිට ලබා දෙන්න ඕන නිසි අර බුද්ධිය. ඒ බුද්ධිය මෙහෙवला තමයි අපි මේ කටයුතු ටික කරන්නේ. ඉතිරි ටික කටයුතු කොහොමද කරන්නේ එහෙමයි. දැන් උදාහරණයක් හැටියට දැන් මම ඉංජිනේරු. ඉංජිනේරුවෙක් හැටියට මුල කාලේදී මුල්ම අවධියේදී ඉංජිනේරුවෙක් හැටියට ඉංජිනේරුමය ඥානය භාවිතා කරන්න නැති යම් විදියට. සමහර ඉංජිනේරුවන්ට ඇත්තටම එහෙම අර ඉගෙන ගන්න සංකීර්ණ විෂය ධාරාවන් එහෙම මේ පාවිච්චි කිරීමේ හැකියාවක් අපේ වගේ රටවල් වලට හම්බෙන්නේ නැහැ. අපිට වැඩිපුරම ගත කරන්න හම්බෙන්නේ කළමනාකරණය. ඉංජිනේරුවා කළමනාකරුවෙක් බවට ගොඩක් වෙලාවට පත් වෙනවා අපේ වගේ රටවල් වල. මොකද අපි අර ඉංජිනේරුමේ රිසර්ච් එක නැත්නම් පර්යේෂණ වගේ දේවල් එහෙම නැත්නම් නිෂ්පාදන වගේ දේවල් වලට මේ මං කියන්නේ ඔක්කොම එහෙමයි කියලා. වැඩි හරියකට ඒ தත්ත්වය ඇති වෙනවා. හැබැයි කළමනාකරුවෙකුට අවශ්‍ය වෙන විද්‍යාත්මක දැනුම අපි ළඟ තියෙනවා. මොකද අපි මූණ දෙන්නේ අර විද්‍යාවට සම්බන්ධ ප්‍රශ්න. මේ ප්‍රශ්න කළමනාකරණය කිරීමත අර මෙතුමා කිව්ව මේ අංග වලින් අපි සන්නද්ධ වෙලා තියෙන්න ඕන. ඉතින් ඔතෙන්දී හරි ලස්සන වචන ඒ පාවිච්චි කරපු වචන මටත් ඇත්තටම හරි ආසයි තුනා. මොකද අපි සමහරවිට මේවා මේ එහෙම ප්‍රැක්ටිස් කරාට අපිට ඔය වචන වලින් එනකොට හිතනවා මේ ඇත්තට මේක අධ්‍යාපනික වටිනාකමක් තියනවා නේද කියලා. මේ නිර්මාණශීලීත්වය, ඒකට පරිකල්පනය මේවා ඔක්කොම එකට ඈඳෙන්නේ කොහොමද කළමනාකරණයත් එක්ක කියන එක. හරි ලස්සනයි. දැන් අපේ දැනුම අපිට තේරෙන්නේ නැහැ. අපි ඇත්තටම දැනුම යන්නේ මේ ඉංජිනේරුමය නැත්නම් මගේ උපාධිය ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ. ඉලෙක්ට්‍රොනික and ටෙලිකමියුනිකේෂන්. ඒ ඩිග්‍රියට වැඩිය මට වැදගත් වෙන්නේ මගේ ඒ දැනුම කොහොමද මේ ප්‍රොබ්ලම් සෝල්වින් වලට උදව් වෙන්නේ කියන එක. එතකොට දැන් මම ළඟට එන්න තරුණ ඉංජිනේරුවෙක් ඉන්න පුළුවන්. ඔහුට තියෙන්නේ ඇත්තටම අර මූලධර්මය ආශ්‍රිත ප්‍රශ්නයක් නෙවෙයි. මොකද සමහරවල් මූලධර්මය ආශ්‍රයෙන් එයාට මට වැඩිය හොඳ දැනුමක් ඇති. නමුත් එයා ඒක එදිනදා ජීවිතේට එයා මුහුණ දෙන ප්‍රශ්නයකට පිළිතුරක් හොයන්න තමයි මම ළඟට එන්නේ. එතකොට මම කොහොමද ඒකට අගයක් එකතු කරන්නේ? ඒ මත තමයි සියල්ල යැපෙන්නේ. මම ඇත්තටම දැන් ආයතන වල විශේෂයෙන් වැඩ කරනකොට අපිට වැදගත් වෙන්නේ බොස්ගේ කාර්යභාරය වෙන්නේ අර තමන් පහළ ඉන්න කෙනාට අගයක් එකතු කිරීම. තමන් ළඟට බොස් වෙන්නේ නෑනේ මේ බැරි නම් ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. ඒ මොන බොස්ද නේද? ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න බැරි බොස් වෙන්නේ නෑ. එයා වැඩක් නෑ. වැඩ කරන්නේ නැති අවලංගු කාසියක් වගේ එක. කෙනෙක් එන්නේ ප්‍රශ්නයක් අරගෙන බොස්ගෙන් නැත්තම් ලොක්කගෙන් ප්‍රශ්නෙට උත්තරයක් බලන්න. අන්න ඒ හැකියාවන් ටික ඔහු ළඟ නැත්තම් ඔහු වැඩ කරන්නේ නෑ. ඒතර ඔහු ඇවිල්ලා මේ අතීතයේ ජීවත් වෙන පුද්ගලයෙක් අර අනාගතයේ ජීවත් වෙන පුද්ගලයෙක් නෙවෙයි. අපි මේ අර කැලුම් හරියට කිව්වා වගේ විද්‍යාපවන්ද වලින් ලොකු දෙයක් කරනවා. මොකක්ද දන්නවද? අපේ මේ මොලේ සකස් කරනවා අනාගතේ හිතන්න කියලා. ඒතර වර්තමානයේ ඉඳගෙන අතීතේ කාල් ගන්න එකම නෙවෙයි අනාගතේ හිතන්න. අනාගතේ හිතන්න අනාගතේ එන්න තියෙන මේ දේවල් වලට
මූුණ දෙන්න කියන එක මම ඉදිරි වටවලදී ඔය සම්බන්ධයෙන් තව විස්තර කතා කරන්න. ඔව් දැන් එකම දැන් අපි මේ විද්‍යා ප්‍රබන්ධ කියන මාතෘකාව සමාජීය වැදගත්කමක් දරන්නේ කොහොමද කියන කාරණේනේ අපි සාකච්ඡා කළේ. දැන් ආයෙත් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය කියලා කියන කොටසට ආවයින් පස්සේ අනුරසිපර මහත්මයා මේ දැන් ප්‍රබන්ධකරුවා දැන් විද්‍යාත්මක චින්තකයෙක්. උට යම් ලිවීමේ හැකියාවක් තියෙනවා. සාහිත්‍යික ඥානයක් ඔහුට තියෙනවා. හැබැයි ඔහුගේ මේ පැහැදිලි කිරීම සඳහා උදව් කරගන්නා වූ ප්‍රයෝග දැන් හැම විද්‍යාඥයෙක්ම හැම ඉංජිනේරුවරයෙක්ම හැම විද්‍යාව හදාරන්නෙක්ම විද්‍යා ප්‍රබන්ධකයෙක් නොවෙන්න හේතුව අපි පැහැදිලි කරගමු. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් ජූල්ස් වර්න් ගැන හිතන්න. ජූල්ස් වර්න්ට ඉස්සෙල්ලා කොච්චර අය ඉන්නේ නැද්ද මේ හඳට ගිය ගමන් එහෙම නැත්නම් වෙනින් අභ්‍යවකාශ චාරිකා ගැන කතා කරපු අය. නමුත් ජූල්ස් වර්න් ප්‍රසිද්ධියට පත් වුණේ එයාට හැකියාවක් තිබ්බා මේ පාඨකයාගේ හිත බැඳගන්න විදිහට ඒ කතාව ඉදිරිපත් කරන්න. දැන් බලනකොට දැන් අවුරුදු 200කට ඉස්සෙල්ලා හිටියේ 1840 ගණන් වල 50 ගණන් වල වගේනේ ජූල්ස් වර්න්ගෙන් පොත් ලියවුනේ ඔය පොළොවේ සිට හඳට කියන එක. දැන් ඒක බාන 200කට ඉස්සෙල්ලා ලිව්ව එකක් මේ යථාර්ථයක් බවට පත් වුණා දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා 1969 දී. නමුත් ඒ විදිහමයි බලනකොට අර ඒ කාලේ පාවිච්චි කරලා තියෙන මම හිතන්නේ මීටර් 100ක් විතර දිග කාලතුවක්කක් වගේ මේ බටයක්. ඒ බටයකින් විදිනවනේ යාගේ කොලොම්බියාට කියන යානය හඳට. ඉතින් හඳට යන්නේ 3 දෙනෙක් යනවා. අචරාය කාලේ 3 දෙනෙකුයි බල්ලෝ දෙන්නෙකුයි. ගිහලා දවස් දෙකක් හඳේ ඉඳලා ආපහු වෙන්න රොකටේ නැවත පත්තු කරනකොට ඒ ඇති වෙන ගැස්මට එක බල්ලෙක් මැරුණා. මැරලා එයාව එළියට දාන්න වුණා. දාලා තමයි අනිත් කට්ටිය ආවේ. නමුත් ඒ වගේ දෙයක් වුණේ නැහැ. නමුත් ඒ දුන්නේ අදහස බලන්න පහුගිය පසු කාලෙක මේ විද්‍යාඥයෝ එක ක්‍රියාත්මක කළා. එක එක අය විද්‍යාඥයෝ වෙන්න පුළුවන්, විද්‍යාත්මක අදහස් තියන අය වෙන්න පුළුවන්. දැන් ඔය ඇපොලෝ 11ට මූලික වුණේ මං හිතන්නේ ඒ වගේ අදහස් වෙන්න පුළුවන්. ඉතින් අර ඉදිරිපත් කරන විදිය තමයි අවශ්‍ය. දැන් සමහර අය කතා කරනකොට ආස හිතෙනවා අහගෙන ඉන්න. සමහර අය කතා කරනකොට ආස හිතෙන්නේ අහගෙන ඉන්න. මොකද එයා පාවිච්චි කරන වචන, එයාගේ හැසිරෙන විලාසය ඒවත් බලපානවා. ඉතින් ඔය නවකතාවකදී එහෙම නැත්නම් විද්‍යාත්මක ප්‍රබන්ධයකදී පාඨකයා බැදගන්න ශක්තියක් තියෙන්න ඕනේ. දැන් මම දන්නවා ඉතින් මේ විද්‍යා ප්‍රබන්ධ විතරක් නෙමෙයි හැම පොතක්ම වගේ අහුවෙන කියවනවා. ඉතින් සමහර පොත් අතර ගාගෙන පිටු 10ක් 15ක් කියවනකොට මට එපා වෙනවා. නමුත් සමහර ප්‍රබන්ධ තියෙනවා මම නොකා නොබී ඒක කියවන තත්ත්වයකට පත් කරන්න පුළුවන් ඒ ලේඛකයාට. ඉතින් මම මෙහෙදි විශේෂ දෙයක් කියන්න ඕනේ. මම අර විද්‍යා පරිවර්තන නොකලට විද්‍යා ෆික්ෂන් මේ නොකලට නමුත් මම ලිව්වා එකක්. ඒ ලිව්ව 1968 දී ලිව්වා ආතසීකලක් මහත්තයා උදව් කළා මට අවශ්‍ය මේ කරුණු හොයාගන්නයි මේ හඳට යන හැටි. හඳට යන්න ඉස්සෙල්ලා කොහොමද හඳට යන්නේ කියලා. අවුරුද්දකට කලින් නේද? ඔව් හඳට යන්න කලින් ඊට අවුරුද්දකට ඉස්සෙල්ලා හඳට යන හැටි කියලා ඒක නිකන් ඔය කියන විදිහට ෆික්ෂන් එකක් වගේ පොතක් ඒක. ඒ ඔක්කොම සත්‍ය දේවල් දාලා මෙහෙමයි ඇපොලෝ 11 යවන්න ප්‍රයෝජන ගත්තේ සටර්න් රොකට් එක ගැනයි. ඒ ඔක්කොම විද්‍යාත්මකව ලිව්වම ලියලා පොඩි පොතක් මම හිතන්නේ පිටු 100ක් 120ක් විතර එන පොඩි පිට ලියලා ආතසීකලක් මහත්තයා දුන්නා. ඒ කාලේ මට මේ පෙරවදනකුත් පොතට දීලා මම ගියා. ඒ කාලේ ප්‍රසිද්ධ මුද්‍රණාලයක් තිබ්බා මේ ප්‍රකාශ සමාන තිබ්බා මේ සෝභාෂා ප්‍රකාශක කියලා මරදානේ. ඒකේ හිමිකරුවල හිටියේ මේ ආනන්ද මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පති පීඩස් කුලරත්න මහත්මයා. එයා මේ ගණිතය සම්බන්ධයෙන් විශේෂඥයෙක් ඒ කාලේ ආනන්ද උගන්වන කාලේ. එයාගේ පොත්පත්ුත් කීපයක් තියෙනවා. නමුත් මෙයාගේ අතට මම දුන්නාම මේ හඳට යන හැටි වහම පොඩ්ඩක් බලලා මගේ මුණ දිහා බලන් හිටියා ටික වෙලාවක්. බලන් හිටලා අනුර හිතනවාද මේ ඇමරිකන් අය හඳට යයි කියලා. මං කෝව් කියලා. මම නම් කීයටවත් හිතන්නේ හඳට යයි කියලා එහෙම කිව්වනේ. කියලා මං කිව්වා නෑ මේක මට මේ ආතසීකලකුත් දීලා තියෙනවා ෆෝවර්ඩ් එකක්. මේ ඒකම නාසයකින් ලැබිච්ච තොරතුරු අනුව මම මේ පොත ලිව්වේ කියලා. ඒ කොහොමත් ඉතින් හඳට ගියොත් බුද්ධ ආගමත් බොරු වෙනානේ පුතා කියලා මට කිව්වා.
මට හිතාගන්න බෑ මෙච්චර මේ ගණිත අංශයෙන් දක්ෂ ඒ කියම හොඳ දැනුමක් තියෙන මහත්මයෙක් අතින් ඒ වගේ වචන පිට වෙයි කියලා. ඉතින් මම අධෛර්යයට පත් වුණා ඒ කතාවෙන්. නමුත් අධෛර්යයට පත් වෙලා ඉතින් යා මට ඉල්ලුවා මාස මේ සති දෙක තුනක් මේ පිටපත බලන්න ඕනයි කියලා. ඉතින් මං ඉඩ දුන්නා. ඉඩ දීලා ඉතින් මම යනවා සති තුනකට පස්සෙත් ගියාම තාම බලන්න බැරුණා. ඒවා කිය ඉතින් 6 මාසයක් විතර මම මාන්සි වුණා. ඒකට දැන් ඊළඟට හඳට යන්න ඇත්තටම ලෑස්ති වෙනවා. 11 ලෑස්ති වෙනවා. ඉතින් මට හරි හිතට ලොකු දුකක් ආවා. දුකක් ආවට මම ඒක යටපත් කරගෙන පුළුවන් තරම් කරුණු එක්කව කළා. මොකද ඒ කාලේ මේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මට දෙනවා නාසයෙන් එවන ඔක්කොම විස්තර. පත්‍රිකා ග්‍රන්ථාරව මේවා ඒවා ඇසුරෙන් මම පොතට අවශ්‍ය කරුණු එක්කව කළා. එක්කව කළා ඉතින් මේ අන්තිම මොහොතේ එනකම් මාසයක් විතර එනකම් මට තේරුණා මේ පොත ගහන්න නැති වෙයි කියලා. මොකද විශ්වාසයක් තිබ්බේ නැහැනේ අපේ කුලරත්න මහත්තයා කියලා. එයාට මේ හඳට යන එක හිතා ගන්න බෑ මට. ඒ වගේ ගුරුවරයෙක්ට ඒ වගේ හැඟීමක් ආවේ ඇයි කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක තිබ්බේ අපේ රට. කොහොම හරි ඉතින් හඳට ගියාන් පස්සේ මේ මම පුළුවන් තරම් මේ මහන්සියලා පුවත්පත්වල ගිය කරුණු ඒගොල්ලන්ගේ කතා බස් එහෙම වහගෙන ලියලා හඳට ගිය අපූර්ව ගමන කියලා පොතක් මුද්‍රණය කළා. ඉතින් ඒ පොත මම ඒවකට ඇමරිකානු තානාපති වෙලා හිටිය ඇන්ඩ්‍රූ කොරි මහත්මයාට පිළිගන්නවා මුල් පිටපත. පිළිගන්නුවන් පස්සේ මම ඉල්ලා හිටියා මේ පිටපත් තුනක් ඒ හඳට ගිය අචලාකාශගාමී තිදෙනාට ලැබෙන සලස්සන්න කියලා. නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ලොන්ලින්, මයිකල් කොලින්ස්ට. යා බොහොම සන්තෝෂෙන් ඒක බාර අරගෙන තානාපති මාර්ගයෙන් තමයි මේ නාසයකට යවලා නීල් ආම්ස්ට්‍රෝන් අතටම ඒක ලැබෙන සැලැස්සුවා. ලැබෙන සැලැස්සලා මාස දෙකක් ඇතුළතදී මට මං හිතන්නේ ලිපියක් එවුවා. ඒ ලිපියේ මේක තමයි ලිපිය මට එවපු නීල් ආම්ස්ට්‍රෝන්. අපිට පුංචි මේ අවස්ථාවක් දෙන්න ඔය සමීප ඡායාරූපයක් සමීප රූපයක් ලබා ගන්න ඕන. අපි ආයත් උත්සාහ කරමු හරියාකාර පැහැදිලි දර්ශනයක් ඔබට දෙන්න. හොඳයි. මේ මම හිතන්නේ මේ වැඩසටහනේ තියෙන වටිනම කොටස ඒක. මට මේ අතිශය දුර්ලභ. සංවේදී පුදුම සංවේදීකමක් ඇති වුණා ඒ කතාව ඇහුවෙන් පස්සේ. මම හරි බයෙන් හිටියේ මේ ඇස් තෙමෙයි කියලා. හරි බයෙන් හිටියේ. වැඩසටහනක් කරන ඇස්සේ එහෙම වුණොත් එහෙම හරි ඔක්කොම අපහසුතාවය. ඒ තරම් සංවේදී කතාවක්. මොකද හේතුව එහෙම වුණා නම් අනුරසී පෙරේරා මහත්තයා ගැන අපි කොහොම කතා කරයි? ඒ කියන්නේ ආතසි ක්ලාක් මහත්මයා ගැන කතා කරනවා හා සමානවම එතුමන් පිළිබඳව අපි කතා කරයි. ඒ වගේම එතුමන් අද එහෙමනම් මම විද්‍යා ප්‍රබන්ධ ලිව්වේ නැහැ කියලා කියන එකක් නැහැ. මට පුංචි එකතු කිරීමක් අවසර දෙනවා. මේ ඇත්තටම මම මේ වැඩසටහන කතා කරාට පස්සේ වැඩසටහන සම්බන්ධ කරපුවාට මම කිව්වා මේ වැඩසටහනට එන්න බෑ කියලා. එන්න බෑ කිව්වා. මෙතුමා සම්බන්ධ වෙනවා කිව්වා. මෙතුමාත් සම්බන්ධ වෙනවා. මම විස්තර අරගුවා. මම ඔකට සම්බන්ධ නෑ එන්න බෑ කියලා. ඇත්තටම මේ මොකද මේක මගේ විශේෂ සම්බන්ධතාවයක් නැහැ. නමුත් අර නිර්මාණශීලීත්වය සහ ඔය විශ්ලේෂණාත්මක චින්තනය ගැන මගේ ඒ දේශන පොත්පත් නිසා තමයි මම හිතන ඔබලා මට කතා කරේ. හැබැයි එන්න බෑ කිව්වා. මම මේ කාමරේට ආවට පස්සේ මෙතුමා මං විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතුමාගේ තියෙන නිහතමානීකම ආපු ගාම මේ මං ඔබතුමා මොනවද මේ දවස්වල කරන්නේ කිව්වා. මම ඉතින් විද්‍යා ප්‍රබන්ධ එහෙම සම්බන්ධ මුකුත් කරලා නැහැ. මෙච්චර දෙයක් කරපු කෙනා කියනවා මම මුකුත් කරලා නැහැ. ඊට පස්සේ මං කිව්වා එනන්ස අපි දැන් ප්ලේන් ටිකක් ගන්න ෆොටෝ එකක් ගමු කියලා. දැන් ෆොටෝ එකක් එතුමා මම මුකුත්ම කරලා නැහැ කිව්වා. ඉතින් මට බය වෙන්න දෙයක් නැහැ. මෙතුමා එහෙම කතා කරන. ඉතින් මම ඒකටත් මේ විශේෂයෙන්ම ගෞරව කරනවා මේ මෙතුමත් සමග අපි සම්බන්ධ කරපු එකට. අතරම මේ ඉතිහාසය වෙනස් වෙන කතා කොයිතරම් ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මේ විද්‍යා ප්‍රබන්ධ ගැන කතා කරමින් ඉන්න වෙලාව වුණත් අතරම මේ ඉතිහාසය කියන්නේ එක සිතුවිල්ලක් නිසා දැන් 1968 වගේ අවුරුද්දක ඒක නොවුණා නම් ඒ කියන්නේ අපි හිතමු මේ කාලේ වගේ වුණා නම් එතකොට තිබුණා වෙන තැනකට ගිහිල්ලා මේ පොත මුද්‍රණය කරන්න. අද වගේ දියුණු තාක්ෂණයක් තිබුණා නම් සමහර ලාවට ඒ පොත එළියට එන්න තිබුණා. හැබැයි විකල්ප නොමැති තැනකදී එහෙම අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
කොමුණත් තවත් කෙනෙකුට එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට යනවා. විරාමයකට ගිහින් ඇවිත් ආයෙත් කතා කරමු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ගැන. අද ලිවිසරි ප්‍රේමේදී අපි කතා කරමින් ඉන්නේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳව. එසදා අනුරසී පෙරේරා මහත්මයා පැමිණ ඉන්නවා. කැලුම් වැලිගම සහ අජන්ත සෙනවිරත්න මහත්මයා පැමිණ ඉන්නවා. ඔවුන් සමග තමයි අපි මේ කතිකාවේ යෙදෙන්නේ. අතරම දැන් නවකතාව ආරම්භ වෙච්ච තැන කැලුම් මේ අපිට දැන් හරියාකාරම කියන්න බෑනේ කතාව මෙතන ආරම්භ වුණා කියලා. නමුත් ලේඛකයෝ යම් පොදු විශ්වාසයක් ඉන්නවා. නවකතාවේ ආරම්භය පිළිබඳව මේ ජපාන ජාතික මොරසකි ශකිබුගේ ගෙජින් තමයි පළවෙනි නවකතාව කියලා. ඒ ක්‍රිස්තු වර්ෂ 1007 දී. එහෙම විශ්වාසයක් තියෙනවා. එතකොට ඒ වගේම මේ අර විද්‍යා ප්‍රබන්ධ ගැනත් ප්‍රබන්ධකරණය පිළිබඳව යම් අදහස් තොරතුරු ස්ථිරසාරව නැති වුණාට විශ්වාසයක් තියෙනවා. පළමු විද්‍යා ප්‍රබන්ධ නවකතාව බිහි වෙන්නේ 1608 ජොහන්ස් කෙප්ලර්ගේ සොම්තියම් කියලා. දැන් මේ දෙක මෙහෙම ගත්තත් දැන් කාලය අමතක කරලා අපි හිතුවොත් එහෙම 1007යි 1608යි අවුරුදු 600ක විතර වගේ පරතරයක් තියෙනවා නවකතාවේ සහ විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ. දැන් එහෙම ගත්තයින් පස්සේ දැන් මේ ප්‍රබන්ධ ධාරාව නැත්නම් කතා ධාරාව ඉස්සරහින් ඇවිල්ලා ඊට පස්සේ තමයි විද්‍යා ප්‍රබන්ධ එකතු වෙන්නේ. හැබැයි මේ දැන් විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කරන්නට මේ කලා මාධ්‍ය දැන් ඒක නව කතාද කෙටි කතාද කවිද එහෙම නැත්නම් ගද්‍ය පන්ද්‍ය චම්පුද එහෙම අදාළත්වයක් නැහැ නේද? ඕන විදිහකට ප්‍රබන්ධය ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනව නේද? අනිවාර්යයෙන් මම හිතන්නේ ප්‍රබන්ධයකදී අර දැන් අපි කතා කරන ශානර ගොඩක් තියෙනවනේ. මෙතෙන්දී වෙන්නේ විද්‍යාත්මක කරුණු කාරණාත් එක්ක කතාව ගෙන යාම. හැබැයි ඒ වගේම අර අනුරසී පෙරේරා මහත්තයා කිව්වා වගේ ඉතා වැදගත් දේ තමයි කතාව. මම හිතන්නේ අර අපි අර ජූල්ස් වර්න්ගේ ඒ කතාවේදී වුණත් අර ඇයි මේ හැඟීම් දැනීම් වලට සම්බන්ධ කරන්න ඕන නිසා අපි අර බල්ලා මැරෙන එකම හිතන්නකෝ. ඒ ඇයි හන්දට ගිහිල්ලා ඒක යහතින් ඉවන්න නැතුව එක බල්ලෙක් මරන්නෙම. ඒ මරණ එකෙන්ම මෙතුමාට මතකත් තියෙන්නේ ඒක නැවත මතකයි. එන්නේ මේ වගේ කතා කලාවේදී අවශ්‍ය උපක්‍රම පාවිච්චි කරනවා. ඒක විද්‍යා ප්‍රබන්ධද නැද්ද කියන එක අදාළ නැහැ. මං හිතන්නේ එතෙන්දී චරිත ගොඩනැගීම, කතාවේ පෙළ නිර්මාණය කිරීම සහ මීට යටින් සමාජ දේශපාලන යථාර්ථයක් නිර්මාණය කිරීම මෙන්න මේ සියල්ලම විද්‍යා ප්‍රබන්ධයේදී කරන්න පුළුවන්. නමුත් සමහරවිට අපිට හිතනවා විද්‍යා ප්‍රබන්ධයකදී එහෙම දෙයක් කරන්න බෑ කියලා. මේක නිකන් තාක්ෂණික ගනුදෙනුවක්. මේක අනාගතයේ පිළිබඳ කියන අනාවේකයක් වගේ දෙයක් වගේ මතයක් තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන මං හිතන්නේ විද්‍යා ප්‍රබන්ධයක් වගේ එකක් ලේඛකයෙක් විදිහට සාර්ථක කිරීමේ අපහසුතාවයක් මං හිතනවා ලොකු අභියෝගයක් ලේඛකයෙක්ට. විද්‍යා ප්‍රබන්ධයක් ලියන ලේඛකයෙකුට අභියෝගයක් වෙනවා මේක මේ කාරණා සියල්ලම සම්බන්ධ කරලා පාඨකයාට පිරිනැමීම. නම් එහෙම නැතුව ගත්තොත් අපිට ඕනතරම් සමාජ දේශපාලන කතන්දර තියෙනවා. ඒ වගේම භාවමය සිද්ධි තියෙනවා මේ වගේ. නමුත් අපිට මේ විද්‍යා ප්‍රබන්ධ කියන වචනේ දාපු ගාම හිතනවා මේකේ භාවමය සිද්ධි අඩු ඇති. මනුස්ස හැඟීම් අඩු ඇති කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම නිර්මාණය කරන්න බෑ. එහෙම නිර්මාණය වෙලා නැත්තම් ඒ නිර්මාණාත්මක අඩුව මිසක්කා ඒකේ ගැටලුවක් නෙවෙයි. ඒ ශානරයේ ගැටලුවක් නෙවෙයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මේ වෙද්දී ඇමරිකාව වගේ රටවල හොලිවුඩේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය වෙන්නේ අජන්ත මහත්තයා මේ විද්‍යා ප්‍රබන්ධ පදනම් කරගෙන. වැඩිම ඉල්ලුමක් තියෙන විද්‍යා ප්‍රබන්ධ පදනම් කරලා චිත්‍රපටි වලට. අපි ගත්තොත් අපිට අමතක නොවනම චිත්‍රපටයේ පෙළ තමයි The Matrix කියන එක. 2000 ගණන් වලදී නිකුත් වෙච්ච The Matrix කියන්නේ අර මේ බෞද්ධ දර්ශනය ඒ වගේම තාක්ෂණය මෙන්න මේ දේවල් සම්බන්ධ කරගෙන ලියන එක. දැන් මම පොන්චි උදාහරණයක් ගන්න මේ වෙද්දි තියෙනවා ලෝකේ පරිශ්‍රණයක් මේ පරිශ්‍රණයක් හොයලා බලන්න මේ අපි ඉන්න ජීවත් වෙන විශ්වය බොරුවක්. මේ පරිශ්‍රණය මායාවක්. මේක නෙවෙයි රියැලිටි එක. මේ පුද්ගල සංවර්ධන ශාස්ත්‍රයේ ලොකුවට කතා බාට වෙන දෙයක් මම මේකට හොයනවා මේ දවස්වල. ඒ හොයන්න ගියාම පොඩක් ඔළුව තවුල්නවා. දෛනික කටයුතු පවා මේ කියන්නේ එක පැත්තකට යනවා. ඒ කියන්නේ මේක ඒගොල්ලෝ කියන විද්‍යාඥයෝ පරිශ්‍රණය කරන විශේෂයෙන්ම ග්‍රෙග් බාර්ඩන් වගේ විද්‍යාඥයෝ. ඔහු මේ නියුරෝන සම්බන්ධව පොත්පත් ලියන කෙනෙක්. ඔහුගේ The Divine Matrix කියන පොතේ ඒක විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. ඒක පුද්ගල සංවර්ධන කෘතියක්. හැබැයි මේ විද්‍යාත්මක කතාවක් කියන්නේ මම පොඩි සම්බන්ධයක් ඇති කරන්නේ මේ කියන්නේ ඔහු කියනවා මේ බොරුවක්.
මේ තියෙන්නේ අපේ අතාර්ථයේ තියෙන වෙන තැනක. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන ඇත්ත විශ්වයේ තියෙන වෙන තැනක ඒකෙන් ප්‍රක්ෂේපණය කරපු මේ තනත්වක් තැනක අපි ඉන්නේ. මේකට මම හිතනවා හෝලෝග්‍රෑම් කියන සංකල්පය. මේ ප්‍රක්ෂේපණය. හරියට කිව්වොත් දැන් ඔබ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගන්නවා. එතකොට ජංගම දුරකථනයේ ඉන්න ඡායාරූපයේ ඉන්නෙත් ඔබම තමයි. හැබැයි එයාගේ තියෙන්නේ 2D ලුක් එකක් තියෙන්නේ. ඒතර 3D එක කරා ඉන්නේ වෙන තැනක. ඒතර ඒගොල්ලෝ කියනවා මේ තියෙන අපේ රියල් වර්ෂන් එක නෙවෙයි. අපේ සම්පූර්ණ පුළුල් වර්ෂන් එක තියෙන වෙන තැනක. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ වගේ අය මේක යථාර්ථය නෙවෙයි කියලා විග්‍රහ කර ඒක කියලා ඒගොල්ලෝ තර්කයක් ගොඩනගනවා සහ ඒකට පරිශීලනය කරනවා. තර්කයක් ගොඩනගනවා විතරක් නෙවෙයි ඒකට පරිශීලනයක් තියෙනවා ලෝකේ මේ වෙද්දිත්. මේ වෙද්දිත් ලොකු පරිශීලනයක් තියෙන කෙනෙක්. විශේෂයෙන්ම මේ වෙන ආගම් වලින් කියවනේ මේක යථාර්ථය නෙවෙයි ඕගොල්ලෝ වෙන තැනක තියෙන ඕගොල්ලෝගේ හොඳම තැන කියලා. එහෙම ආගමික සංකල්පයක් තියෙනවා. ඒ වගේම දර්ශන වලත් කියලා තියෙනවා නෑ මේක නෙවෙයි මේක බොරුවක්. මේක බොරුවක් යථාර්ථය විදින්න මෙන්න මේක කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා ඇත්ත මේ ඉන්නේ බොරුවක මේකේ තියෙන අපේ හරියට අර ජංගම දුරකථනයකින් ඡායාරූපයක් ගත්තට පස්සේ ඒකේ අපිම තමයි පෙන්වන්නේ. හැබැයි 2D. ඒක හරි සීමා සහිතයි පොඩි. ඒතර ඔබ යථාර්ථ කරන වෙන තැනක ඉන්නේ. ඒතකොට දැන් හිතන්න මෙන්න මේ සංකල්පේ. දැන් මේක වේදි පරිශීලනයක් වෙන දෙයක්. ඒක විද්‍යාත්මක පරිශීලන වෙන දෙයක්. ඕක පොතකට ගද්දි ප්‍රබන්ධයට ගද්දි මොනතරම් අභියෝගයක් තියනවද ලේඛකයාට මෙන්න මේ කියන කතාව. එකක් බැලු බැලම් විශ්වාස කරන්නත් බෑ. ඒ වෙන සමාජ සමහරට මේක එළියට කියලා කියන්නත් බෑ. කියන්නේ විශේෂයෙන්ම අපේ වගේ රටවල. අපේ වගේ රටවල මේක මේ පිස්සෙක් කියලා කියන්න පුළුවන්. ඒතර ඕක විද්‍යාත්මක පරීක්ෂණයක්දී එතෙන්දී විශේෂයෙන්ම පරීක්ෂණ කරන්නේ අපගේ ෆ්‍රීකවන්සි, වේව්ස්, ඒ වගේම පරමාණු මේවත් එක්ක මේ කතා බහ යන්නේ. ඒතකොට අපි සරලවම ගත්තොත් මේ පරමාණුවක වැඩිපුර තියෙන්නේ ද්‍රව්‍ය නෙවෙයි, ශක්තිය. එතනින්ම ඒගොල්ලෝ ඒකත් එක තමයි මේගොල්ලෝ මේක ගොඩනගන්නේ. එතකොට මෙන්න මේක තමයි මම හිතන්නේ අභියෝගය. කියන්නේ මේ තියෙන විද්‍යාත්මක පරිශ්‍රණයේ කතාවක් විදියට තේරෙන විදියට කියන එක. මේකේ දැන් මේකත් එක්ක තොර අර ආගම, දර්ශනය, මේ සමාජ දේශපාලනික කතාවන් මේක ගොඩනගන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේ විද්‍යා ප්‍රබන්ධයක් ලියන ලේඛකයා වෙන ලේඛකෙක්ට වඩා මම හිතන්නේ වැඩිපුර අභියෝග වලට මුහුණ දෙනවා. ඇත්තම කිව්වොත් වැඩිපුර අභියෝග ප්‍රමාණය මුහුණ දෙනවා. සහ විද්‍යා ප්‍රබන්ධ වලදී ලියන්න පුළුවන් මාතෘකා ගොඩාක් තියෙනවා. නමුත් අපේ සීමා වෙලා තියෙනවා තාම අර මේ අව්‍යාකාශ තරණයටම අදාළව ඒව දේවල්ම ලියන එකට. දැන් එහෙම නැතුව ඕන තරම් දේවල් තියෙනවා විද්‍යා ප්‍රබන්ධ වලදී ඊට අමතරව මේ ග්‍රහණය කරගන්න සහ කතා කරන්න. දැන් ඇත්තටම මේ දැන් තාරකා විද්‍යාව පිළිබඳව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ මහාචාර්ය ජෙරම් බෙයින්ස්ලන්ඩ් කියන විද්‍යා ප්‍රබන්ධ රචකයා විද්‍යා ප්‍රබන්ධ රාශියක් කරලා තියෙන කෙනෙක්. ඔහු හරි ප්‍රියයිලු මේ සුරංගනා කතාවලට. කියන්නේ මේ කවදාවත් සිදුවෙන්න බැරිම දේවල්. දැන් අපි කියවනේ කලින් සිදු විය හැකි දේවල් තාර්කිකව ඉදිරිපත් කිරීම සිදු විය හැකි යයි සම්මත දේවල් පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කිරීමයි විද්‍යා ප්‍රබන්ධ කියන්නේ කියලා. හැබැයි ඔහුගේ කතා විශේෂයෙන් ඔය ජෙරම් බෙයින්ස්ලන්ඩ් මහත්තයාගේ කතා මෙහෙම පිළිගන්න සීමාවකවත් නැහැ. හැබැයි ඒ සුරංගනා කතා කියවන්න ලෝකේ හරිම ප්‍රියයි. මොකද හේතුව ඔහු එය පිළිගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා. මෙන්න මේ කාරණේම අරගෙන මම අජන්ත සෙනවිරත්න මහත්තයා ගාවට එනවා. දැන් පිළිගන්න පුළුවන් ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව. එහෙම නැත්නම් මේ තාර්කික බව කොහොමද විද්‍යා ප්‍රබන්ධ කතාකරුවෙකුට අවශ්‍ය වෙන්නේ? මම ඔකට පොඩි කතන්දරයක් කියන්න. මේකත් ඇත්තටම මට මේ යම් කිසි තැනකදී කියවන්න ලැබිච්ච එක. දැන් මම මේ කතන්දරේ මෙහෙම පටන් ගන්නවා. ගැහැණු ළමෙක් ජනේලේ අරිනවා. ජනේලේ අරිනකොට මේ ඇයට පේනවා මේ හඳවල් දෙකක් පේනවා. ඇය දන්නවා මේ තියෙන්නේ මේ යුරෝපා ඇන්ඩ් කැලිප්සෝ කියන හඳවල් දෙක කියලා. එක පාරටම වල්ගාතරුවක් ඇයට දර්ශනය වෙනවා. ඒ වල්ගාතරුවේ මේ දූවිලි අංශු වලින් නිකුත් වෙන එළිය හින්දා තමන් ඉන්න යානය වටේටම තිබ්බ මහා අඳුර සෙනෙහකින් මැකිලා යනවා. ඇයට පේනවා බ්‍රහස්පති ග්‍රහය. බ්‍රහස්පති ග්‍රහය වටේ කැරකෙන යානයේ ඉඳගෙන ඇය කල්පනා කරනවා අනේ මටත් ගොඩබිමකට බහින්න තියෙනවා නම් කොච්චර ලස්සනද කියලා. ඒකට මතක් වෙනවා තාත්තා කිව්ව කතන්දරය. තාත්තා කියලා තියෙනවා මේ පෘථිවිය නැත්තම් මේ අපි දැන්ට ජීවත් වෙන මේ ගොඩබිමේ
ජීවත් වෙච්ච හැටි. ඒකට ඇයට මැවෙනවා මේ නැවුම් මේ වාතය ආශ්වාස කිරීමේ ඒක මැවෙනවා. එතකොට මේ සිසිලස කියන එක දැනෙන්න පටන් ගන්නවා. ඇයට හිතන මැවිලා පේනවා නැත්නම් ඇහෙන්න පටන් ගන්නවා මේ ගහකොළ පොඩි සද්දයක් එක්ක නිකන් හෙල්ලෙනවා. මේවා කිසි දෙයක් ඇය කවදාවත් අත්විඳපු දේවල් නෙවෙයි. නමුත් ඇයට තාත්තා කිව්ව හින්දා මේ ඇය මවා ගන්නවා. ඇයට සිහිනයක් තියෙනවා. මොකද සිහිනේ ගොඩබිමකට ගොඩ බැසීම. දැන් මේක ප්‍රබන්ධයක්. මේ ප්‍රබන්ධය මුලින්ම මරලා දාන්න පුළුවන් එකක් තියෙනවා. දැන් මම නිකන් කතා කරුවෙක් හැටියට මම කිව්වා ජනෙල් හරිනවා කියලා. එතකොට මුලින්ම අර කතා කියපුව ඔක්කොම අතහැරලා දාලා ජනෙල්ලක් අරින්න පුළුවන්ද වේ? ජනෙල් අරිනවා කිව්ව ගමන් මෙහෙම අරිනව නෙවෙයි. ජනෙල් ඕන විදිහකට අරින්න පුළුවන්. තිරයකින් අරින්නත් පුළුවන්. එතකොට ලියන භාෂාව අපි විද්‍යා ප්‍රබන්ධයකට ගේනකොට නිකන් කලබල වෙන්නත් හොඳ නැහැ. අනිත් අතට ගත්තාම බලන්න මේකේ විශ්වාසනීයත්වය ගොඩනගෙන හැටි. දැන් මේ දරුවා බලාගෙන ඉන්නේ මේ බ්‍රහස්පති ග්‍රහය දිහානේ. බ්‍රහස්පති ග්‍රහයේ කක්ෂය වටේ කැරකෙන බවක් තමයි පේන්න තියෙන්නේ. එතකොට විද්‍යා ප්‍රබන්ධකයා විසින් ක්‍රමානුකූලව ගොඩනගනවා. විශ්වාසනීයත්වය ඇති කරනවා අර තර්කය මත හඳවල් දෙකක් පේනවා. යුරෝපා එයාගේ වචන වලින් කියනවා. එලිප්සෝ කියන හඳවල් දෙක පේනවා යාට. දැන් ඇයි මේ කක්ෂගත වෙලා ඉන්නේ බ්‍රහස්පති ග්‍රහය මතට බහින්න බැරිද? එතකොට අද මේ ලෝකේ ජීවත් වෙන විද්‍යාව ගැන දන්න කට්ටිය දන්න බ්‍රහස්පති ග්‍රහය තුළ තාමත් මේ ජීවයකට පවතින්න බෑ කියලා. ඉතින් ඒකින්ද මේ ගොඩබිමත් මට අයිති නැහැ කියන එක පවා මේ යානේ ඉන්න මේ දරුවා දන්නවා. එතකොට මට ගොඩබිමකට බැහිීමේ හැකියාවක් නැද්ද කියන ලොකු ප්‍රශ්නයකට මේ ළමයා වාදනය වෙලා තියෙනවා. මොකද හේතුව මේ යානේ තමයි මේ ළමයා උපදීම ලබන්නේ. සහ බයක් තියෙනවා මට මැරෙන්නත් වෙන්නේ මේ යානේමද කියලා. මේ ලස්සන ප්‍රබන්ධ කතන්දරයක් මම මේ කිව්වේ. හැබැයි මේ ප්‍රබන්ධ කතාව තුළ පොඩි දේවල් වලින් ගොඩනගන හැටි සත්‍යය කරා තර්කානුකූලව. දැන් එකක් පේනවනේ. පවුලක් වශයෙන් ළමෙක් හම්බෙනවා කියලා කිව්වම යානයක් ඇතුලේ පවුලක් හැටියටම මේ යානයට ගොඩ වෙන්න බෑ. ඇයි යානයකට ගොඩ වෙලා අභ්‍යවකාශයට යන්නේ? ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් මේ ලෝකේ තියෙන්න බෑ. ඒකට මෑන් කයින්ඩ් එක. මානව යාට මේ පෘථිවියේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා. එහෙනම් මේ අපි කතා කරන යුගය මේ අභ්‍යවකාශයේ මිනිස්සු ජීවත් වෙන යුගයක්. හැබැයි අභ්‍යවකාශයට පිට වුණාට පිටවුණු පමණටම මේ ග්‍රහලෝක ලැබෙන්නේ ජීවත් වෙන්න. අන්න අතරමං වෙලා මේ යන ග්‍රහලෝකයක් ගැන කතන්දරයක්. එතකොට මේ ප්‍රබන්ධකරුවා තමන්ගේ දැනුම පාවිච්චි කරමින් මහා විශාල විද්‍යාවක් නම් මම කිව්වේ නැහැ. බොහොම පොඩි දෙයක් නිකන් බ්‍රහස්පති ග්‍රහය ගැන දන්න පොඩි දෙයක් ගැන නිකන් කක්ෂගත වීම ගැන ඒ වගේ පොඩි සංකල්ප ඇසුරු කරගෙන මේ පොඩි ප්‍රබන්ධ කතන්දරයක් කිව්වා. මෙවැනි විශ්වාසයක් ගොඩනැගිය හැකි ආකාරයකට තමයි අපි අර තර්ක ගේන්නේ මේ විද්‍යා ප්‍රබන්ධයේදී. එතන ඒ සීමාව ඉක්මවා ගිය ගමන් අර විශ්වාසනීයත්වය නැති වෙනවා. මම ඒ අතරතුරදී මේ හරි ආසයි වජිර මේ කැලුම්ගේ ඉස්සෙල්ලා විග්‍රහයේදී කරච්ච යම් දේවල් නැවත මතු කරගන්න. මොකද මට මේ කාලෙකට ඉස්සෙල්ලා අපි හැමෝම කියුවා මේ අදසි ක්ලාක් මහත්තයාගේ අන්තිම පොත අන්දසි පෙර මහත්මයා මේ ලාස්ට් ඉයර් අන්තිම සිද්ධාන්ත ලාස්ට් ඉයර් මේ ලාස්ට් ඉයර්ම කියන එකේ අවසානය ලාස්ට් ඉයර්ම කියන එකේ අවසානය හරි මත ભેදාත්මකයි. මට පුද්ගලිකව මටත් මත ભેදාත්මකයි. මොකද හේතුව ඒකේ කතා වෙනවා මේ ආත්මය ගබඩා කිරීම. ආත්මය ගබඩා කරනවා. ඇත්තටම කියනවා නම් මේකේ මේ කේන්ද්‍රීය වෙන විද්‍යාඥයාගේ බිරිඳ මරණයට පත් වුණාම ඒ බිරිඳගේ ආත්මය නැත්නම් ජීවිතය ගබඩා කරනවා. ඒ කතාව කියනවා. කොහොමද ගබඩා කරන්නේ? ගබඩා කරලා ඉවරුණාට පස්සේ මේ විද්‍යාඥයාට පුළුවන් වෙනවා අර බිරිඳත් එක්ක කතා කරන්න පවා. ඒ කතා කරන්නේ මෙහෙම ජීවමානව නෙවෙයි. අර බිරිඳ ඉන්නේ තිරයක. හැබැයි බිරිඳ ඉන්නේ තිරේ. බිරිඳගේ තිරයත් එක්ක හැබැයි බිරිඳ අහනවා මාව බේරගත්තට ස්තුතිවන්තයි. මොකද බිරිඳ මැරුණා. ඇත්තටම මේ මුහුදේ පීනන්න ගිහිල්ලා තමයි මේ බිරිඳ අකර්තව්‍යයකට මුහුණ පාන්නේ. මේ බිරිඳ මැරුණ එකෙන් බේරගත්ත එකට ස්තුතිවන්ත වෙනවා තිරේ ඉඳගෙන.
මේ ආතසිකලක් මාත්‍ය හරි මත බේදාත්මක තැනකට ගේනවනේ. හැබැයි මම එක වචන කීපයකට එතුමත් එක්ක මේ එකඟ වෙන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා එතුමා කියනවා මේ ඒ විග්‍රහය තුල ඒ කතාවේ අවසාන හරියදී කියනවා මේ අනුව අර අවසාන මේ දුක නැති කිරීම කියන එක මේන් ඇති වෙනවා කියලා. ඒකෙදි කියනවා මේ කර්ම යෝගය කියන එක දැන් තවදුරටත් නෑ මට. එහෙම ගබඩා කරපුවාම කර්ම යෝගය කියලා එකක් නෑ. තියෙන්නේ මේ භක්ති යෝගය සහ අනිත් එක මට මතක හැටියට නම් තව මොකක් හරි යෝගයක් ගැන කියනවා. ඥාන යෝගය. කර්ම යෝගය සහ කර්ම යෝගය නෑ. ඥාන යෝගය සහ භක්ති යෝගය විතරයි තියෙන්නේ. ඒ කියලා එහෙම විග්‍රහයක යෙදලා අවසානයේදී කියනවා මේක තමයි නිර්වාණය කියලා. ඒක සම්පූර්ණ. ඒක හරිය මත වේදාත්මක. ඒක කියවපුවම ඒක මම දන්නේ ඒක ඇත්තටම ලංකාවේ එහෙම ලොකුවට බෞල ලෙස ඒ සම්බන්ධයෙන් මත වේදයක් ඇති වුණේ නැහැ. නමුත් ඒක කියනවා ඒ පොතේ. ඉතින් නමුත් බලන්න දැන් අර කැලුම් ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේ රියැලිටි කරණයක් සිද්ධ වෙලා තියෙනවනේ අර මරුව කෙනාව තිරයකට ගෙන්නලා කතා කරලා කියන ස්තුතියි මාව ජීවත් කිරුවට. දැන් එතකොට මේ අර කිව්වාගේ ප්‍රක්ෂේපණයක් සිද්ධ වෙලා තියෙන. ඔය ප්‍රක්ෂේපණය දැන් කොහෙද තියෙන්න පුළුවන්? අඟහරු ලෝකෙට ගියත් අර ජීවිතයට ජීවත් වෙන්න පුළුවන්. මොකද ඒක ගබඩා වෙලා තියෙන්නේ. අවශ්‍ය නැහැ. යාට කන්න බොන්න අවශ්‍ය නැහැ. කන්න බොන්න අවශ්‍ය නැහැ. ඔය දුකක් නැහැ. ඇත්තටම දුකක් නැහැ. නෑ. හැබැයි අපි වෙනම කතා කරමු දවසක මේ දුකයි මේ දුකයි මොකද්ද කියලා. ඒක වෙනම කතා කරන්න ඕන එක. හැබැයි මේ වගේ හරි ලස්සන සංකල්ප මතුවන තැනක් තමයි මේ විද්‍යා ප්‍රබන්ධ කියන්නේ. ඇත්තටම දැන් අනුසය පෙරමාත්මය දැන් අපි ගත්තොත් ලෝකේ විශිෂ්ටතම විද්‍යා ප්‍රබන්ධකරුවෝ විදියට නම් දරාපු පිරිස් ගත්තයින් පස්සේ මේ රචකයෝ 3 දෙනෙක් ගැන අපිට තොරතුරු හම්බ වෙනවා. එක්කෙනෙක් තමයි අයිසැක් ඇසමව් මහත්මයා. අනිත් කෙනා ආතසි ක්ලාක් මහත්මයා. අනිත් කෙනා රොබර්ට් හේන්ලයින්. දැන් එහෙම ගත්තයින් පස්සේ අපි කොහිතරම් මේ ආඩම්බර වෙනවද ආතසි ක්ලාක් මහත්තයා ලෝකේ විශිෂ්ටතම විද්‍යා ප්‍රබන්ධක 3 දෙනා අතර ඉන්නවා කියලා. හැබැයි මේ ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ මොනවද කියලා හොයාගෙන ගියොත් අපිට එහෙම එකක් එකපාරට මතුවෙලා අහුවෙන්නේ නැති තරම්. එතකොට ඒකට හේතුව මේ ආතසි ක්ලාක් මහත්මයා මේ ඉංග්‍රීසියෙන් ලියමන් කිරීම නිසාද මේ සිංහල පාඨක අතරට ඒ තරම් සමීප නොවුනේ. එහෙම නැත්නම් අපේ තියෙන තාක්ෂණික දුප්පත්කම නිසාද? එක හොඳ ප්‍රශ්නයක් මං හිතන්නේ. නමුත් ආතසි ක්ලාක් ඉංග්‍රීසියෙන් කරපු හින්දා එයාගේ මේ සයන්ස් ෆික්ෂන් මුළු ලෝකෙ පුරාම ගියා. මං හිතන්නේ මිලියන ගණන් විකුණුනේ. මම කාලයක් ජපානයේ ඉන්න හිටියා. ඒ කාලෙදි මම දැක්කා මේ එයාගේ අලුත් පොතක් පිට වෙලා ඒක ජපන් භාෂාවෙන් මුද්‍රණය කරනවා. මොකද පිටවනත් එක්කම ඒගොල්ලෝ අනික් අතට ජපන් භාෂාවෙන් මුද්‍රණය කරනවා. ඒ අවශ්‍ය රටේ ජනතාවට අවශ්‍ය පොත් තියෙනවා නම් බොහොම ඉක්මනට පරිවර්තනය කරලා නිකුත් කරනවා. ඉතින් මේ මං ගමන් කරේ කෝච්චිය ලස්සනට සරසර තිබ්බා. එයාගේ පොතේ පිටකවර දාලා මෙහෙම ආතසි ක්ලාක්ගේ පොතක් පිට වෙලායි කියලා. ඒ කියන්නේ මොන තරම් එයාගේ පොත් පරිශීලනය කරන්න ඇද්ද කියලා මට තේරෙනවා. මොකද කොයි රටකට ගියත් ආතසි ක්ලාක්ගේ පොත් තියෙනවා. පොත් කියවන අය හම්බ වෙනවා අපිට. නමුත් අර අපිට වෙලා තියෙන්නේ අපිට ඒ කාලෙදී ආතසි ක්ලාක් ඉන්න කාලෙදී එයත් එක්ක කතා බස් කරලා හරි මේ හොඳ අපේ අයට ගැළපෙන විදිය පොත් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තිබ්බනම් අපේ ලේඛකයින්ට මං හිතන්නේ ගොඩක් ජනප්‍රිය වෙන්න තිබ්බා. නමුත් ඒ තත්ත්වය ඇති වුණේ නැහැ. අර එයාගේම පොත් පරිවර්තනය කළා එස්.එම්. බන්සිල මහත්තයා. ඉතින් එයාගේ කෘති වලින් තමයි මං හිතන්නේ ආభాෂය ලැබුණේ අපේ අයට. නමුත් අර එයා වුණත් බලාපොරොත්තු වෙච්ච විදිහේ මේ ඒ කියන්නේ මේ පාඨක සංඛ්‍යාවක් ඇති වුණේ නැහැ. සුළු පාඨක සංඛ්‍යාවක් ආතසි ක්ලාක් මහත්මයා මේ දැන් අපිට අපේ සමාජයට මේ වර්තමාන සමාජයට ආගන්තුක කෙනෙක්නේ. ඒ කියන්නේ මොකද ඔහු ජීවමානව වර්තමාන නැති නිසා ඔහු අපිට කියවන්න ලැබෙන කෙනෙක්. ඒකට එහෙම ගත්තයින් පස්සේ ආතසි ක්ලාක් මහත්තයා මොන වගේ කෙනෙක්ද? ඔහුට මොන වගේ ගති පැවද? මොකද ළඟින්ම ඇසුරු කරපු කෙනෙක්නේ ඔබතුමා. එයාතින් සාමාන්‍යයෙන් පුද්ගලෙක් තමයි. නමුත් එයාගේ අපිට තියෙන ආසාවල් අරහිමේ අඩුයි. ඉතින් මම දකින හැමතිස්සෙම ඉතින් එයාගේ කම්පියුටරේ නැත්තම් මොකක් හරි විද්‍යාත්මක වැඩක තමයි යෙදිලා හිටියේ. ඉතින් එයාගේ මේ පෞද්ගලික ජීවිතය ගැන මම දන්නේ බොහොම අල්ප ප්‍රමාණයක්.
මුත් අනිත් මට හම්බවෙච්ච වෙලාවලදී එයා ඉතින් හැමතිස්සෙම කතාබස් කළේ ඉතින් මේ අලුත් තාක්ෂණය ගැන එහෙම නැත්නම් අගාරලෝකට යන වැඩිම මාත් එක්ක කතා කළේ ඉදිරියට කරන දේවල් අගාරලෝකට ගිහිල්ලා අගාරලෝකේ ආස්වාදන හැටි කොහොමද යන්නේ ඒ යානාවලට අවශ්‍ය මේ ඉන්ධන කොහොමද ලබා ගන්න යන කට්ටියව ජීවත් කරවන්නේ කොහොමද ඔය වගේ ප්‍රශ්න තමයි වැඩිපුරම කතා කළේ විශේෂයෙන්ම අභ්‍යවකාශ තරණය පිළිබඳ දේවල් තමයි අපිට මට කතා කරන්න හම්බුනේ අත් එක්කලා. ඒතර අජන්ත මහත්තයාට දැන් මේ අභ්‍යවකාශ තරණය ගැන ලියන්න හිතන්නේ ක්ලාක් මහත්තයාගේ ඇදහිරීමක් නිසා නැත්නම් ඔබ රිදී හොය බින්දා පොතේ ලියන්නේ ඇත්තටම අඟහරු තරණය ගැනනේ. අඟහරු හොයාගෙන යන නේද? පිටසක්වල තරණය. පිටසක්වල තරණය ගැන කියන්නේ. මේ කතාවයි මේ කතාවයි කොහෙද ගැට ගැහෙන්නේ? නෑ ඇත්තටම මේ මට අර හාඩ් සයින්ස් ෆික්ෂන් වලට එන්න තරම් ලොකු දැනුමක් තිබුණේ නැහැ මම කලින් කිව්වා වගේ. නමුත් මට තිබුණේ වෙන ප්‍රශ්නයක්. මොකද්ද මේ මම ඒ වෙලාවේ අර බුද්ධාගමට සම්බන්ධ බෞද්ධ ධර්මයට සම්බන්ධ පොත් දෙක තුනක් ලියලා තිබුණ නිසා එතෙන්දී මට ආපු වෙන දෙයක් අදහසක් තිබුණා මේ විඥානය කියන එක මේ කයින් බැහැර කරගත්තට පස්සේ විද්‍යාවට යන්න බැරි දුර මේ යන්න පුළුවන් කියලා. අන්න ඒක තහවුරු කරන්න තමයි මම ගෙනල්ලා මේ විද්‍යා ප්‍රබන්ධයේ ගැට ගහන්නේ. ඇත්තටම විද්‍යා ප්‍රබන්ධය කියන එකේ අර සොෆ්ට් එකට එනකොට තියෙන ලස්සනෙත් නෝකමයි. එතෙන්දී අපිට පුළුවන් වෙන ඔය විද්‍යාව පොඩි දෙයකට යොදාගෙන මේ ගොඩක් දේවල් කරන්න. දැන් හොඳම උදාහරණයක් තමයි අපිට ඔය හුඟ වෙලාවට මේ ලංකාවෙත් මේ පොත මේ පරිවර්තනය වුණා 1984 1984 කියන එක. ඔයිල්ගේ පොත. ඒ පොතේදී ඇත්තට මේ පොතේ දේශපාලනයක් කතා කරනවා. ස්ටාලින්ගේ ඒකාධිපතිවාදයට විරුද්ධව එක්තරා රටක් ගැන කතා කරලා ඉවරලා කියන කතන්දරයක්. මට මතක හැටියට ඒකේ හැමතිස්සෙම කියවන එක තමයි බිග් බ්‍රදර් වොචින් කියලා. කියලා මොකද හේතුව මේ හැමතැනම තිබුණලු මේ කැමරා කරන සිස්ටම් එකක් ඒ රටේ. ඒ කියන්නේ මොනවත් කරන්න බෑ පාලකයාට හොරෙන්. ඒක පේනවා. ඉතින් බිග් බ්‍රදර් වොචින් කියන එක තමයි පොතේ ඒකින්ද හැමතිස්සෙම යොදාගන්නේ. දැන් ඒකට විරුද්ධව තර තරුණයෙක් නැගී සිටීම ඒක තුළ ආදර කතාවක තියෙන ඒවා තමයි මේ ඔය මොල්ගේ 1984 පොත 1949 තමයි පිට වෙන්නේ. ඒකෙදි ප්‍රබන්ධ කරණයක් හැටියට ලිය වෙනවා. නමුත් දැන් බලන්න ඒකෙදි දැන් ටෙලිස්ක්‍රීන් කියන එක පොඩි දෙයක් නේ විද්‍යාවේ. එතකොට විද්‍යා තාක්ෂණයෙන් නිපැවෙන මෙවලමක් ආධාර කරගෙන ඒක කොහොමද සමාජයට බලපාන්නේ. අර මානව මේ කටයුතු වලට ඒ චර්යාවන් වලට කොහොමද බලපාන්නේ කියන එක ලිවීමත් විද්‍යා ප්‍රබන්ධය. කවුරුත් හිතන්න හොඳ නෑ මේ අභ්‍යවකාශය ගැන කියන එක පිටසක්වල ජීවීන් ගැන කියන එක ඒකම තමයි විද්‍යා ප්‍රබන්ධය කියලා. කොහොමත් ඉස්සරහට අපිට සිද්ධ වේවි මේ නවකතා කියලා ගැන කතා කරනකොට කතා කරන්නම සිද්ධ වේ විද්‍යා ප්‍රබන්ධ ගැන. නවකතාවේ ඔය අපි එදා මෙදා දකින ඔය සාමාන්‍ය කුඹුරේ හිටිය අය ආදරය කරාය අරම කරාය මේකය ඒවා ඔක්කොම වෙනස් වේ. මොකද ඒ හැම එකක් පිටිපස්සෙම ඇතිවෙන්න පටන් ගන්නා මේ විද්‍යාවේ දියුණුවීමේ ඇතිවෙච්ච නිර්මාණ තියෙනවනේ ඒ මෙවලම් තියෙනවනේ ඒ මෙවලම් පාවිච්චිය එන්න එන්න අපේ නවකතාව ඇතුළට රිංගන්න පටන් ගන්නවා. එතකොට විද්‍යා ප්‍රබන්ධ කියන එකම මේ නවකතාව වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහට. මොකද එහෙම ඒන් තොර ජීවිතයක් නැති වෙනවා. කලුම් මේ අපි දැන් අපි හිතුවත් ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ තවදුරටත් ජනප්‍රිය වෙන්න තිබුණා. මට දැන් ඇතුණ හිතවිල්ලක් මේ මේ බෞද්ධ සම්ප්‍රදාය සහ දැන් අජන්ත සෙනරත්න මහත්මයා කරන්න හදපු වැඩේ තමයි මේ බෞද්ධ සම්ප්‍රදාය කියවෙන දේ විද්‍යාත්මකව තහවුරු කරන්න පාරක් කිව්වා. දැන් මෙන්න මෙතෙන්ට ගියොත් එහෙම ලංකාවේ කතා කරුවා. එතකොට පුළුල් දැනුම් පරාසයක් කරනවා. විද්‍යාව පිළිබඳව දැනගන්න වෙනවා. බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳව සංස්කෘතිය පිළිබඳව දැනගන්න වෙනවා. සහ බුද්ධාගමේ මේ විශේෂයෙන් මේ අග්ගඤ්ඤ සූත්‍රය වගේ තැන්වල කියපු ලෝකය පිළිබඳව නූතනය පිළිබඳව අනාගතවාදී බව පිළිබඳව පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. මේ වගේ තැනකට ගියොත් එහෙම ලංකාවේ විද්‍යාව සහ විද්‍යා ප්‍රබන්ධකරණය වඩාත් ජනප්‍රිය තැනකට එයි නේද? ඔව් අනිවාර්යෙන්ම දැන් ඒක ඉතා වැදගත් කොටසක් කතා කරන්න ඕනේ. නමුත් ඊට පෙර මම පොඩ්ඩක් කියන්න දැන් මේ වෙද්දී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ ලියන ලේඛකයෝ ගත්තොත් විශේෂයෙන්ම අපේ පරපුරේ ලේඛකයන් ගත්තොත් අර මෙතුමා කියපු අර මේ එන්නේ ඒදී හඳුන්වා දෙන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා.
නමුත් වෙලා තියෙන මේ ශේෂ්ත්‍රය ජනප්‍රිය නැති නිසා ඒවා යට ගිහිලා තියෙනවා. විශේෂයෙන්ම සුසිතුරුවන් වගේ ලේඛකෙක්. ඒ වගේම දමිත් නිපුණජිත් වගේ ලේඛකෙක්. සුසිතුරුවන්ගේ X1 වගේ මේ විද්‍යා ප්‍රබන්ධයක්. ඒතකොට දමිත් නිපුණජිත්ගේ විස්මිත සිහින දකින්න. මෙන්න මේ නවකතාවලදී ඔහු උත්සාහ කළා තියෙනවා මේ සමාජ දේශපාලන කතාත් එක්ක මේක ගෙනියන්න. ඒ වගේම ඔබ අහපු ප්‍රශ්නෙට ආවොත් මට සමහරවිට දුක හිතලා තියෙනවා සමහර ඉංග්‍රීසි චිත්‍රපටි බලද්දී මේක නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ දේ නේද කියලා. විශේෂයෙන්ම ඔබතුමාත් එකඟ වෙයි ද මෙට්‍රික්ස් චිත්‍රපටිය ලුසි වගේ චිත්‍රපටි ගත්තොත් ඒකේ කතා කරන්නේ මේ බෞද්ධ දර්ශනයේ සමහරට මේ අභිධර්මයේ වගේ තැන්වලදී එන කොටස් ඒගොල්ලෝ ඒ විද්‍යා ප්‍රබන්ධය අරගෙන තිනවා. මම හිතන්නේ විශේෂයෙන්ම අපේ ලංකාවේ ඒ දාර්ශනික පදනමක් තියෙන නිසා විශේෂයෙන්ම ලොකු දර්ශනයක් තියෙන නිසා මම හිතනවා ඒ ගැන ලොකු අධ්‍යයනයක් කරන්න පුළුවන් සහ ඒ ගැන ලියවිය යුතුයි. ඉතින් එතෙන්දී අර අපිට කතා කරන්න වෙන්නේ සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධ කියලා ඔළුවට එකපාරක් මතක් වෙන අභ්‍යවකාශ කතන්දරේ නෙවෙයි. සමහර ලාවට මේ ඥාන පිළිබඳව කතන්දරේ. ඥාන පිළිබඳව තියෙනවා දැවන්ත විද්‍යාවක් කතා නොකරපු. ඒතර මේ ඥාන කර්මය ඒ වගේම විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ විශ්වය කොටස් කරලා තියෙනවා. ඒක උන්වහන්සේම මේ චූල ලෝක ධාතුව, මධ්‍යම ලෝක ධාතුව, මහා ලෝක ධාතුව කියලා විශ්වය කොටස් කරලා තිනවා. උන්වහන්සේ මම දන්න විදිහට දේශනාවලදී. දැන් විද්‍යාඥයෝ කියනවා ඔව් ඒ දැන් බුදුහාමුදුරන්ගේ ඒ දේශනේ අනුව මම වැරදි නම් පසුව හරි නිවැරදි කරන්න. උන්වහන්සේගේ මේ චූල ලෝක ධාතුව වශයෙන් උන්වහන්සේ අඩුම විශ්ව වශයෙන් සලකන්නේ මේ මන්දාකිනේ ගොඩක් එකතු වෙච්ච විශ්වයක්. එතෙන්දී මේ පුංචිම විශ්ව වශයෙන් උන්වහන්සේ හඳුනන්නේ ඒක. එතකොට දැන් විද්‍යාඥයෝ සමහරලාට කියනවා මේ වගේ විශ්වයන් ගොඩක් ඇති කියලා. මේ කියන්නේ විශ්වයන් එකක් නෙවෙයි. මේ කියන්නේ මල්ටි යුනිවර්ස් කියන සංකල්පය ගැන කතා කරනවා. එතකොට මේවා ඒ අතීතයට ගිහිල්ලා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඥාන සම්බන්ධව මේ වෙද්දී ලොකු පරිශ්‍රණයක් වෙනවා. ඇයි මේ ඥාන විකෘති වෙන්නේ? ඥානවල හැකියාව වැඩි කරන්නේ කොහොමද? ඒතර ඥානවල හැකියාව වැඩි කරාට පස්සේ මොකද්ද කරන්න පුළුවන්? දැන් ඕක විශේෂයෙන්ම දර්ශනවල තියෙනවා. ඒ වගේම සමහරවිට අපි දැන් කියනවා ක්‍රිස්තියානි ධර්මයට ආවකමකෝ. එතෙන්දි කියනවා ජේසුස් වහන්සේ වගේ ඒ කාලේ හිටපු සුවපත් කරන්නෝ අත තියලා ලෙඩ සුවපත් කරා කියලා. කාලෙකදී සමහර අය මේක විහිළුවක් බවටත් පත් වෙනවා. සමහර අය මේකට විරෝධ වෙන ගිස්නා. ආපහු දැන් විද්‍යාඥයෝ කියනවා සිතුවිල්ලකින් අපේ සෛලය මේ සංයුතිය වෙනස් කරන්න පුළුවන් කියලා. සිතුවිල්ලකින් සෛලයට බලපෑමක් කරන්න පුළුවන්. ඒතකොට දැන් ආපහු ඒ කතාව මෙව වෙනවා. මම කියන්නේ මේවා මේ නිශ්චිතව කියනවා නෙමෙයි සංවාදයක් තියෙනවා සහ විද්‍යාත්මක පරීක්ෂණයක් තියෙනවා. ඉතින් මේවත් එක්ක මම හිතන්නේ කතා කරන්න පුළුවන්. ඒතකොට නමුත් වෙලා තියෙන්නේ අපි හිතනවා මේ යථාර්ථය කියලා කියන්නේ මේ අපි ජීවත් වෙන දේ කියලා. නමුත් මේක මේ හැම වෙලේම අපි ඒක තේරුම් ගන්නකම් විතරයි අර විදුමා කියව කතාව හරියටම හරි අපි තේරුම් ගන්නකම් විතරයි යථාර්ථය. දැන් හොඳම උදාහරණේ දැන් මේ වෙද්දී යථාර්ථයක් වෙන ෆික්ෂන් එක මොකක්ද කියලා අහුවොත් අපි දන්නවා ඇමරිකාවේ ඉන්න ලියාපාරිකෙක් ඊලොන් මස්ක් කියලා. ඊලොන් මස්ක් දැන් 2025 දී අඟහරු මත මිනිස්සෙක් යවන්න දැන් සැලසුම් සකස් කරනවා. දැන් මේක ඉස්සර නිකම් කතා කරොත් ඕක වෙන්නේ නැති වෙයි. ඕක ඔය 2020 ගණන් වලදීනේ ඕක තමාට මේ ලෝක විනාශ වෙන්න ලං වෙද්දී වගේ වෙන දෙයක් වශයෙන් තමයි කතා වුනේ. නමුත් දැන් ඊලොන් මස්ක් 2025 දී ඔවුන් සැලසුම් කරනවා අඟහරු මත ජීවික සහ ඔවුන් දැනටමත් සැලසුම නිකුත් කළත් තියෙන අඟහරු මත ඒ කියන්නේ පවුල් පදිංචි කරවන්න. එතකොට මේ හැම වෙලේම මෙන්න මේ අපි කතා කරන සංකල්ප ඕන විදිහට ගන්න පුළුවන්. හැබැයි අපි ඒ ගැන හොයන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ සහ කතා රසයක් එක්ක ගේන්න ඕනේ. හොඳයි. ඇත්තටම මේ අනාගත ලෝකයේ දැන් හරි අඟහරු ලෝකයට යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි මේ මිහිපිට ඉන්නකොට මේ මිහිපිට ඔබ මම වැසියෙක් විදිහට ඉන්නකොට අපිට මොන වගේ දේවල් පේන්න පුළුවන්ද? ඒකත් බලලා අපිට පුංචි විරාමයකට යන්න අවසර දෙන්න. ඊට පස්සේ අපි එනවා ආයෙත් අවසන් අදියරේ අපේ කතා බහට විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳව. අද ලිවිසරි ප්‍රේමය වෙනදා කතා කරන සාහිත්‍ය ප්‍රවර්ගයන්ට වඩා අතිශය වෙනස් සාහිත්‍ය ධාරාවකින් සාකච්ඡාව ඉදිරියට යන්නේ. ඒ තමයි විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය. අනුරසී පෙරේරා මහත්මයා, කැලුම් වැලිගම සහ ජන්ත සෙනවිරත්න මහත්මයා එක්ක මේ කතා බහ ගොඩනගමින් යනකොට දැන් ප්‍රබන්ධකරුවා
දැන් ඔබ තාරකා විද්‍යාඥයෙක්නේ අනුරසීපර මහත්මයා. දැන් තාරකා විද්‍යාවට අනුව ගත්තයින් පස්සේ මේ ප්‍රබන්ධකරුවා කොහෙද ඉන්නේ? ප්‍රබන්ධකරුවා කොහොමද හිතන්න ඕන? ප්‍රබන්ධකරුවාගේ සිතුවිලි ධාරාව කොහොමද? ඔහුගේ සිතුවිල්ලයි සාමාන්‍ය රටවැසියෙකුගේ සිතුවිල්ලයි අතර තියෙන වෙනස්කම් මොනවද? දැන් විද්‍යා ප්‍රබන්ධයක් කියලාම හිතන්න පුළුවන් සමහරවිට. ඔව් මේ අපි මේ තාරකා විද්‍යාඥයෙක් හැටියට බලතුත් ඉතින් අපි බලන්නේ ඉතින් විශ්ව ගවේෂණය ගැන අනිත් ලෝක ගැන තොරතුරු හොයනවා ඒ ලෝකවලට යන්නේ කොහොමද කියලා හොයනවා තව විශ්වයේ තව අපේ ජීවීන් ඉන්නේ කොයි ලෝකෙද කියලා හොයනවා ඒක තමයි දැන් මූලිකම වෙලා තියෙන්නේ ජීවීන් ඉන්න ලෝකයක් හොයාගන්න. ඉතින් අඩමාන දැන් මම හිතන්නේ නාසා ආයතනයේ මගින් ඔය අභ්‍යවකාශ ගත කරලා තියෙන හබල් දූරේක්ෂය තව ඉස්සරහට එනවා ජේම්ස් වෙබ් කියලා අතිබලති දූරේක්ෂකයක් අභ්‍යවකාශ. ඉතින් ඒවා අභ්‍යවකාශයෙන් එවන තොරතුරු අනුව මේ දැනට අපි ග්‍රහලෝක 5000ක් විතර වගෙන තියෙනවා වෙනින් පිට සිස්ටම්ස් වල එහෙම නැත්නම් පිට පද්ධති වල මේ ග්‍රහ මණ්ඩල වල ආයිති ඒ කියන්නේ තාරකා වලට ආයිති හැමතිස්සෙම ග්‍රහ මණ්ඩල පිහිටන්නේ තාරකා මුල් කරගෙන. ඉතින් මේ තාරකා කෝටි ගාන හිතා ගන්න බැරි තරම් තියෙනවා මේ විශ්වයේ තාරකා. ඒකම මේ චක්‍රවාට අපි මං ඉගෙන ගන්න කාලේ චක්‍රවාට දෙක තුනයි මම දැනන් හිටියේ. කුඩා මැගලන් චක්‍රවාටේ මහා මැගලන් චක්‍රවාටේ ඇන්ඩ්‍රොමිඩා වගේ දෙක තුනයි 60 ගණන් වල 70 ගණන් වෙනකම්ම අපි දැනන් හිටියේ. නමුත් පස්සේ විශාල දූරේක්ෂය නිර්මාණයත් එක්කම විශ්වය පුදුම විදිහට මේ ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. ප්‍රසාරණය වෙන්න කියන්නේ විශාල බවක් අපිට දැනෙන්න පටන් ගත්තා. දැන් අර මුලින් අපි තාරකා අපි කෝටි ගාණක් තියනවායි කියලා හිතපු වෙනුවට දැන් අපි චක්‍රවාට කෝටි ගාණක් මේ විශ්වයේ තියනවායි කියලා තමයි දැන් හොයාගෙන තියෙන්නේ. හිතා ගන්න බැරි තරම් චක්‍රවාට. ඉතින් අර මායාවක්ද කියලා හිතනවා මේ විශ්වයේ අර බුදුහාමුදුරන්ගේ කාලේදී අර මුගලන් හාමුදුරුවෝ විශ්ව චාරිකාවේ දින කතාව ඉතින් ඇත්තයි කියලා අපි ඉන්නේ. ඉතින් අනාථ වෙනවා තමයි කවුරු හරි විශ්වය ගැන හොයන්න ගියොත්. ඉතින් ওই විශ්වය ගැන සම්බන්ධ විශ්ව ප්‍රබන්ධ අනන්ත අප්‍රමාණ අපිට නිර්මාණය කරන්න. මොකද දැන් ඉදිරි කාලෙදී මේ කියන්නේ ලෝකේ කරදරයක් නුවණොත් ලෝකේ රටවල් වලට ආර්ථික අතින් ප්‍රශ්න ඇති නුවණොත් අපි යනවා ග්‍රාහක ගවේෂණයට ගිහිල්ලා අපිට අවශ්‍ය තියෙනවානේ khනිජ ද්‍රව්‍ය එතකොට ලෝහ වර්ග ඒවා අපිට ගෙන හැකි. ඒවා ගේන්න මං හිතන්නේ රොබෝයාන නිර්මාණය කරන්න වෙනවා. දැන්ටවත් මං හිතන්නේ අදහස් තියෙනවා ග්‍රාහක වලට ගොඩ බැහැලා ඒවා කැනීම් කරලා අපි කියමු දියමන්ති රත්තරන් රිදි ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒවා අරගෙන කෙලින්ම ගේන්න නැතුව හඳට බස්සලා හඳේදී ඒවා සුද්ධ පවිත්‍ර කරලා මේ පොළොවට ගේන්න. මොකද දැන් අපි දැන් ඉදිරි කාලේදී අපේ තියෙන රත්තරන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට යකඩ ප්‍රමාණය අඩු වෙනවා. රිදි අඩු වෙනවා. බොහොම වැඩි කල් යන ඉස්සෙල්ලා අවුරුදු මම හිතන්නේ 25 30ක් යනකොට මේ අපේ පොළොවෙන් අපිට ලැබෙන ඔය සම්පත් නැති වෙලා යනවා. විසි khනිජ. එතකොට මේ පෙට්‍රෝලියම් වගේ ඒවා අපිට නැති වෙලා යනවා. ඊට ඉස්සෙල්ලා කොහොම හරි මේ සූර්ය ශක්තිය මම හිතන්නේ හරිම වැදගත්. අපේ අයට මම හිතන්නේ බොහොම සුළු පිස්සකට තේරෙන්නේ සූර්යාගෙන් අපි වැඩ ගන්න ඕනේ. අපි 100ට එකක්වත් වැඩ ගන්නවයි කියලා මට හිතෙන්නේ නැහැ. මොකද ඒ සූර්ය ශක්තිය අරගෙන අපිට පුළුවන් මේ අපේ කර්මාන්තශාලා දුවන්න එතකොට අවශ්‍ය වාහන වැඩි ඕනේ අපි ගමන් කරන මෝටර රථේ පවා දිව්ව හැකි ගෙදරට අවශ්‍ය විදුලි බලය ගොඩක් අපේ අවශ්‍යතාවල 75%ක්ම මේ සූර්ය ශක්තියෙන් මේ උපයෝග කරගෙන අපිට වැඩගත්ත හැකි. නමුත් තාමත් මේ මම හිතන්නේ මුල් අවදියේ ඉන්නේ. ඉතින් ඒකම තමයි ඔය පිටසක්වල යාන නිර්මාණය කරද්දී සූර්ය ශක්තිය ගන්න පුළුවන්. ඒකම ගුරුත්ව ශක්තිය. දැන් මේ අපි කියමුකෝ බ්‍රහස්පතියට යානයක් යවනවා නම් අපි කෙලින්ම බ්‍රහස්පතියට යවන්නේ නැහැ. සිකුරට යවලා සිකුරකින් ගන්නවා මේකක්. බලයක් අරගෙන දැන් අපි පැයකට කිලෝමීටර් 25000ක වේගය අපි 50000 දක්වා වැඩි කරගන්නවා ඒ ගුරුත්වය ප්‍රයෝජනය අරගෙන. ඉතින් ඔය වගේ තව ක්‍රම ඉදිරියට හොයාගනි. නමුත් ඕවා ඉස්සර මුලදී මේ විද්‍යාඥ නොවන අය උපකල්පනය කරපු ඒවා. මෙහෙම කරත් මෙහෙම වෙයි කියලා කරපු ඒවා. දැන් ඔය සයන්ස් ෆික්ෂන් ගොඩක් ඒ අවුරුදු 50කට 60කට එහෙම නැත්නම් 100කට ඉස්සෙල්ලා මේ චින්තකයන් එහෙම නැත්නම් ලියන අය
විද්‍යාලේකකින් කියපු කරපු දේවල් වලින් තමයි අද ගොඩක් ප්‍රයෝජන ගන්න අපි. දැන් මට එහෙම කියනකොට අජන්ත මහත්තයා මේ අනුසිරිපෙර මහත්තයා එහෙම කියනකොට මට එකපාරටම මැවෙන්න ගත්තා මේ අපි ඉන්නේ ග්‍රහ ලෝකයක කියලා. මේ ග්‍රහ ලෝකයක ඉඳගෙන අපි මේ කතා කරනවා කියලා. දැන් එහෙම හිතෙන්න පුළුවන්ද දැන්? පුංචි ග්‍රහ ලෝකයක පුංචි කුටීරයක ඉඳගෙන අපි මේ සාකච්ඡාවක් පවත්වනවා වගේ. දැන් එහෙම කොච්චර හිතුවිලි වලට අපිට යන්න පුළුවන්. දැන් රාමායනය මහාභාරතය වගේ වීර කතා ප්‍රේම කතා ලියපු කාලේ කොයි තරම්නම් දේවල් මේ අදටත් අපිට විශ්වාස කරන්න බැරි දේවල් තියෙනවා. දැන් උම්මග්ග ජාතකය කියවගෙන යනකොට උම්මග්ග ජාතකයේ තියෙනවා මේ බොත්තමක් එබූ සැනින් දොරවල් විවර වෙනවා. එතකොට දැන් ඒ උම්මග්ග ජාතකයේ ලියපු කාලේ එහෙම හිතපු එක අද වෙනකොට යථාර්ථයක් බවට පත් වෙමින් යනවා. දැන් මෙන්න මේ බුදුදහමේ තියෙන සාර සංකල්පයන් සහ විද්‍යාව අතර මේ සමීපස්ථ භාවය ගොඩනැගීමට විද්‍යා ප්‍රබන්ධකරුවාට තියෙන වගකීම පිළිබඳව මම හිතන්නේ අජන්ත මහත්මයා අපිට කතා කරන්න පුළුවන් නම් වටිනවා කියලා. ඇත්තටම අපිට මේ ඔය බුදුදහමේ බෞද්ධ දර්ශනයේ තියෙන සංකල්ප තහවුරු වෙන විදියක් තමයි පේන්න තියෙන්නේ මේ විද්‍යාත්මක දේවල් වලින්. දැන් ඔය අපි දැන් විද්‍යා ප්‍රබන්ධකරණයේදී නමක් හැටියට නොකියුණාට ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්මයා එක විද්‍යාඥයා එක තැනකදී කියනවා මේ පදාර්ථය කියලා දෙයක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ඝන වෙච්ච ක්ෂේත්‍ර කියලා. ඝන වූ ක්ෂේත්‍ර ෆීල්ඩ් එකක් ඝන වීමෙන් තමයි මේ පදාර්ථය කියන එක ඇති වෙන්නේ කියලා. දැන් මේ වගේ අදහස් ඒ වගේ භෞතික විද්‍යාඥයෙකුට ලැබෙන්නේ කොහොමද? මේ ක්ෂේත්‍ර වලින් තමයි හැමදේම කෙරෙන්නේ කියන එක. එතකොට මේ ක්ෂේත්‍ර කියන්නේ ඇත්තටම අදිසි බලයක් තියෙන තැනක් නේ. ක්ෂේත්‍ර වල බලය දැන් ගුරුත්වාකර්ෂණ බලය අපිට ඔප්පු කරගන්න පුළුවන් වුණා. ඒක පෙනුණා. ඒක වෙන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා කියලා අපි දැන් දන්නවා. ඔය වගේ අපි නොදකින මොන තරම් විශ්වයේ එවැනි බල තියෙන්න පුළුවන්ද? බලයන් තියෙන්න පුළුවන්ද? ඒ බලයන් ඔස්සේ යන කතන්දරයකට තමයි අපි මේ යන්නේ. ඉතින් විද්‍යාව එකක් අපි මතක තියාගන්න ඕන. විද්‍යාව අද තියෙන විද්‍යාව නෙවෙයි හෙට තියෙන්නේ. විද්‍යාව නෙවෙයි පරම සත්‍යය කියන්නේ. පරම සත්‍යය වෙනම කතන්දරයක්. විද්‍යාවේ කියන දේ අද කියයි මොකක් හරි. අද මෙතුමාමත් කිව්වා අපි 60 70 වලදී දැක්ක දේවල්, ඉගෙන ගත්ත දේවල්, ඒක තමයි හරි කියලා හිතපු දේවල් පස්සේ විද්‍යාව විසින්ම වෙනස් කරනවා. ඊට පස්සේ අද දැන් අපි මේක තමයි හරිය කියලා හිතාගෙන ඉන්න විද්‍යාව නෙවෙයි තව අවුරුදු 10කින් 15කින් 20කින් තියෙන්නේ. හැබැයි ඉතින් මේ යන්නේ කොහටද කියන එක විද්‍යාවටම කියන්න බෑ. ඒකින්ද තමයි අර චින්තකයෙක් ඇවිල්ලා ඉවරලා විද්‍යාවට ගැට ගහලා කියනවා මෙහෙ තමයි යන්නේ කියලා. සමහරවිට විද්‍යාවත් ඇදගෙන යනවද දන්නෙත් නැහැ. විද්‍යාවත් ඒ කරා යනවා ඇති. හැබැයි මොනවා වුණත් වැඩිට ඔය ආපු ප්‍රශ්නෙට මට හිතෙනවා මේ බෞද්ධ දර්ශනය තුළ අපි කියවන්න අපිට නොයෙකුත් දේවල් කියවන්න ලැබෙනවා, විශ්ලේෂණය කරලා දැනගන්න ලැබෙනවා. අපිට තියෙනවා අපිටම ආවේනික මේ විද්‍යා ප්‍රබන්ධ මේ ආරක් බෞද්ධ දර්ශනය තුළ තියෙනවා. ඒක මතු කරගන්න එක තමයි අර කැලුමුත් කියන්න උත්සාහ කරා වගේ මේ ඒක මතු කරගන්න එක අතකින් බලපුවම අපිත් වගකීම. එහෙම බලපුවම මම සතුටු වෙනවා මම යම්කිසි ඒ සම්බන්ධයෙන් වෙන වැඩක් කරලා තියෙනවා. මොකද විඥානය කියන එක ඔස්සේ දැන් මට මතකයි දැන් ටිකකට ඉස්සෙල්ලා අන්ඩ්‍රසීපර් මහත්තයා කිව්වා ජීවීන් හොයාගෙන යනවා කියලා. ඒකට මේ ජීවයා කියන එක භෞතික ජීවයක්ම විය යුතු නැහැ කියන තැන ඉඳගෙන මම ওই පොත ලියලා තියෙන්නේ. ඒතර ඒක වෙන පැත්තක්. භෞතික නොවන. ඒ කියන්නේ අපි කියන්නේ මේ භෞතික රූපකායක් නැති ජීවයක්වත් තියෙන්න පුළුවන්. ඒ ජීවය සම්බන්ධ වෙන්නේ මනෝලෝකකදී. ඒකට ඒක වෙනම සංකල්පයක්. ඉතින් ඒ වගේ දැන් අපි මේ බෞද්ධ දර්ශනය තුල කියවෙන දේවල් ගොඩක් අපිට මේ විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ මතු කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි වජිර කියන්න උත්සාහ කරා ඔය මහාභාරත මේ රාමායනය වගේ තැන්වලදී තමයි මේ මට හරි ආස හිතුණා මේ අපි කවුරුත් දන්න කතන්දරයක් රාමායනයේ තියෙනවා මේ සීතා දේවියගේ අග්නි පරීක්ෂාව කියලා එකක්. අග්නි පරීක්ෂා කියලා කියන්නේ මේ හින්දි වලින්. ඒ අග්නි පරීක්ෂාවදී කරන්නේ මේ මොකද රාවණා ලංකාවට එකන් ආව හින්දා සීතා දේවිය මේ එයාට මේ තවදුරටත් රජතුමාගේ මේ විසව හැටියට පිළිගන්න ඉන්දියානු වැසියෝ කැමති වුණේ නැහැ. ඒගේ පතිවත පිළිබඳ ප්‍රශ්නයක් ආවා. පිරිසිදු බව පිළිබඳව. ඉතින් ඒක ඔප්පු කරන්න මේ ගින්දරට පනින්න සිද්ධ වුණා සීතා දේවියට.
ඒක මේ කුමාරයත් නැත රාම රජුරුත් ඒක කරන්න කියලා කිව්වා. ඉතින් ලස්සන කතන්දරයක් තියෙනවා. එක තැනකදී කියනවා මේ සීතාව අරගෙන යන වෙලාවේ රාවණා රජතුමා සීතා දේවිය මේ ගිනි දෙවියන්ගේ නැත්නම් අග්නි දෙවියන්ගේ ආධාර පැතුවයි කියලා. අග්නි දෙවිය කරලා තියෙන්නේ සැබෑ සීතාව හැංගුවලු. සැබෑ සීත හැංගුවා. සැබෑ සීත හංගලා එළියට දැම්මේ අර අපි ඉස්සෙල්ලා කතා කරමු මායාව. මායාව. හොලෝග්‍රෑම්. එතකොට රාවණ අරන් ආවේ සැබෑ සීත නෙවෙයි මායාව කියන එක තමයි කියවෙන්නේ. එතකොට මේ මායාව තමයි අර අග්නි පරීක්ෂාවේදී ගින්දරට පනින්නේ. එතකොට ගින්දරට පනින්නේ ගින්දරනේ. අර අග්නි දෙවියෝ මායපු මායාව කියන්නේ නැවතත් ඒක ගින්දරක් වගේනේ. මේක දිදුලන්න ගත්තා. දිදුලන්න ගත්තම මේ අග්නි දෙවිය ඇතුළට ගිහිල්ලා සැබෑ සීත අරගෙන එළියට ආවා කියලා තියෙනවා. දැන් මේක පුරාණෝක්ති කතන්දර වීර කාව්‍යවල තිබිච්ච ඒවා ලස්සන කතන්දර අපි රසවින්ද ඒ කතාව ඇත්ත. දැන් ඉන්දියාවේ මෑතකදී පොත් 3ක් ලියවෙනවා මේ සීතා දේවියගේ අග්නි පරීක්ෂාව සම්බන්ධයෙන්. ඒ තුනම විද්‍යා ප්‍රබන්ධ හැටියට තමයි අනුරසිවර මහත්තයා එන්නේ. ඒතර පළවෙනි පොත සීතාස් ඩිසෙන්ට් කියලා. ඒකේ කියන්නේ මේ සීතා දේවිය මේ ඔබ කලින් මතු කර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘතිම බුද්ධිය තමයි සීතා කියලා. තව පොතක කියනවා මේ ඒ පොත මට මතක ඇතිද යස් මේ ටෙස්ට් ඔෆ් ෆයර් කියලා. ටෙස්ට් ඔෆ් ෆයර් කියන එකේදී කරන්නේ මේ අර කතන්දරේ ගේනවා. හැබැයි එතෙන්දී සීතා දේවිය හඳුන්වන්නේ එක්ස්ට්‍රාටෙරෙස්ට්‍රියල් ලයිෆ් එක පිටසක්වල ජීවියක් හැටියට. තුන්වෙනි පොතේදී මේ සීතා දේවියගේ ඒක මම මතක හැටියට රිග්‍රෙෂන් කියලා තිබුණේ. ඒ පොතේදී පෙන්වුම් කරනවා මේක මේ ටයිම් ට්‍රැවල් එකක් කියලා. කාලාවතරණයක් කියලා. දැන් බලන්න අර පුරාණෝක්ති ගේන හැටි විද්‍යා ප්‍රබන්ධ අපිට හිතෙන්නේ නිකන් මේ විද්‍යා ප්‍රබන්ධ කියන්නේ ඒවට කිසිම chance එකක් නැති කිසිම එහෙම තැනක් නැති එකක් කියලානේ. සමහර විට මේවා කියවනකොට අපිට හිතෙනවා මේ ලංකාවෙත් කොයිතරම් ලස්සන තැන් තියෙනවද ඔහොම මතු කරන්න පුළුවන්. දැන් අපි කවුද හිතුවේ සීතා දේවියගේ අග්නි පරීක්ෂාව ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට නැත්තම් මේ ET වලට එක්ස්ට්‍රාටෙරෙස්ට්‍රියල් ලයිෆ් වලට එහෙමයි කියලා. මේවා මට හිතෙනවා විද්‍යා ප්‍රබන්ධත් එක්ක අර මම කලින් කිව්වා වගේ නව කතාව කියන එකත් ඇත්තටම ආපොස යනවා මේ මට අජන්ත කියනවත් එක මට මතක් වුණා හැලෝග්‍රෑම් කතාව. ඔව්. තාම මවල පෙන්නනවානේ. තමන්ගේ ශරීරයේ වෙනින් තැනක ඕනම රටක මවල පෙන්වන්න පුළුවන් ශක්තියක් ඇවිත් තියෙනවා. ඔව්. ඉතින් එහෙම බලපුවම ඉතින් මේක අපිට පිළිගන්න වෙනවා සීතා දේවියගේ මේව. දැන් අපි කියමු ජපානයට ඇවිල්ලා කියලා මගේ කතා මං ගිහිල්ලා හොඳ ෆ්ලුවන්ට් විදියට ජපාන් භාෂාවෙන් කතා කරනවා. එතකොට අර අපේ ආතසිකලාක් මහත්මයා කිව්වා වගේ ආත්මය ගබඩා කරාට පස්සේ ඊට පස්සේ ඕන ඉතින් වලතරක මතුවෙන්න පුළුවන්. ඒක හිතාගන්න බැරි. ඉතින් මට මේකේ දෙයක් කියන්න ඕනේ මේ විශේෂ තාරකා විද්‍යාඥයෙක් හැටියට. දැන් අපි හිතන් ඉන්නවනේ අපි සිහින මවනවා මේ විශ්ව චාරිකාවලට නේ. අපි ආසයි හැමෝම ආසයි මේ රොකට් එක නැගිලා වෙනින් ලෝකයකට යන්න. හන්දට නැත්තම් අනිත් බ්‍රහස්පති සෙනසුරු ඔය තියෙන ග්‍රහ ලෝක 8ක් ඔය 8න් එහෙකට යන්න. නමුත් ගොඩක් අය දන්නේ අපි ඉන්නේ ස්වභාවික ග්‍රහ ලෝකයක ස්වභාවික අජටාකාශ යානාවක. අපිට කන්න බොන්න හුස්ම ගන්න හැම පාසුකමක්ම දීපු අජටාකාශ යානාවක තමයි අපි මේ දැන් ඉන්නේ. ඉතින් මේක තප්පරයකට කිලෝමීටර් 30ක වේගයකින් එහෙම නැත්තම් පැයකට කිලෝමීටර් 1,80,000ක වේගයෙන් අපි ඉරවට යනවා. ඉරවට යන ගමන් යන්නේ පැය 24 සැරයක් කැරකි. මේ පැය 24 සැරයක් මේ අපේ ලෝක ගෝලයේ කැරකෙන ගමන්ම 365 දවසකට සැරයක් ඉරවටෙත් යනවා. දැන් මම 73 සැරයක් ඉරවටේ ගිය මිනිස්සෙක්. ඉරවටේ ගිහින් තියෙනවා. ඒකම මම විශ්වයේ සෑහෙන දුරක් ගවේෂණය කරලා තියෙනවා. එතකොට දැන් 1,08,000ක වේගයකින් මම යනවත් එක්කම අපේ සූර්යයා ඉන්නවනේ. අපිට මේ කිලෝමීටර් 15 කෝටියක් දුරින් ඉන්නේ. නැත්නම් මිලියන 150ක් දුරින් සූර්යයා පිටලා තියෙන. එයා තමයි අපි මේ සෞරග්‍රහ මණ්ඩලයේ අධිපතිය. මෙයා අපි මුළු සෞරග්‍රහ මණ්ඩලයම අරගෙන තප්පරයකට කිලෝමීටර් 425ක විතර වේගයකින් යනවා ලයිරා කියලා චාරකා රාශියක් තියෙනවා උතුරු අහසේ.
ඒකට යනවා. ඉතින් බාන්න මේ ඔයගොල්ලෝ ගණනය කරලා මොනතරම් වේගයකින්ද අපි මේ විශ්ව චාරිකාව යෙදෙන්න කියලා. ඔව්. අලු පරපුරට ඉතාමත්ම වැදගත් පණිවිඩයක් මෙතුමා දෙනවා වජිර. දැන් බලන්න මේ චින්තකයෙක් ගේ පරිකල්පනය යොදා ගන්න ආකාරය දැන් මෙතුමා ලස්සන කරුණ මේ මතු කරන්නේ. සමහරවල්ලාට ඔබවත් මාවත් නොහිතපු කරුණු පුදුම වෙනවා. නේ දැන් පිට කොහරි ඉන්න මිනිස්සෙක් කොහරි තැනක ඉඳලා මේ ග්‍රහලෝකෙන් පිට ඉඳලා කෙනෙක් දැන් මේ මැදිරිය දිහා බලාගෙන ඉන්නවනම් අපි මේ වේගෙන් දුර අපිට ඒක තේරෙන්නේ නැහැ. වේගෙන් දුර කට්ටිය. තේරෙන්නේ අපි හිතා ඉන්න මේක තැන විතර වැඩේ කරනවා කියලා. මේක අලි විශාල මේ අවකාශයකනේ අපි ඉන්නේ මේ පොළොව අපිට තේරෙන්නේ නැහැ. නැත්තම් මේකේ භ්‍රමණයයි පරිභ්‍රමණයයි. දැන් අර කැලුම් කිව්වා වගේ මේ වෙලාවකට පිස්සු වගේ හැදෙනවා මේ තවදුරටත් කතාව කරගෙන යන්න. මට මතකයි අන්ඩසිපෙනවත්තය බන්දුසීල මහත්තය පෙරවදනක් ලියනවා ඔය අවසන් සිද්ධාන්තයකේ අන්තිම සිද්ධාන්තය පොතේ ඒක කියන මේ විද්‍යාපබන්ධ සමහර වෙලාවට මේ මානසික ව්‍යාධයක ලක්ෂණ ලක්ෂණ කාලාවතරණයක් ගැන කිවනේ මේ අජන්ත මහත්මයා මේ දැන් ලූෂන් කියලා මහිත ලූෂන් හරි ලේඛකෙක් ලියනවා ස්ටෙයා ට්‍රූ හිස්ටෝරි කියලා පොතක මේ දීවරෙක් උරුෂිමා තාරෝ කියන දීවරයා දීවරයා මුහුදේ අතරමං වෙනවා. අතරමං වෙලා ටික කාලයක් ඉන්නවා. ඉඳලා ඔහු ඒ අතරමං වෙච්ච තැනින් මිදිලා ඔහු ආයෙත් එනවා ඔහුගේ ලෝකෙට. ඔහු වෙනකොට අවුරුදු 300ක් ලෝකෙ ගත වෙලා. දැන් මේ කාලය වෙනස් වෙන විදිහට. ඒ කියන්නේ විද්‍යා ප්‍රබන්ධකයාගේ පරිකල්පනය කොයිතරම් දියුණුද? කැලුම් මට අවසානයක් හොයාගන්න ඔබ ගාවට එන්න ඕන මේ සාකච්ඡාවට. අපිට තවත් බොහෝ දිගු තැන්වලට යන්නට පුළුවන්. මුත් සංක්ෂිප්ත අවසානයක් ඕන. දැන් දෙවන ලෝක යුද්ධය තියෙන කාලේ ඇමරිකානු හමුදා නව උපක්‍රම හොයනකොට ඔවුන් විද්‍යා ප්‍රබන්ධ කියවනවලු. එතකොට බ්‍රිතාන්‍ය හමුදාවටත් ඕන වෙනවා අලුත් තාක්ෂණික සංකල්ප යුද්ධය ජයග්‍රහණය කරන්න. ඔවුනුත් සයින්ස් ෆික්ෂන් එහෙම නැත්නම් මේ විද්‍යා ප්‍රබන්ධ කියවමින් හොයනවා. දැන් ජර්මනිය V1 V2 බෝම්බ දෙක හදන්න උදව් කරගත්තේ විද්‍යා ප්‍රබන්ධයක් කියලා කියනවා. එතකොට 1945 ජපානයේ හිරෝෂිමා බෝම්බය පුපුරනකොට මිනිස්සු විද්‍යා ප්‍රබන්ධකරු දිහා වපරැසින් බලනවා කියලා කියනවා. එතකොට මේ විද්‍යා ප්‍රබන්ධකරුවා කොහොම සිතුවිල්ලකින් සමාජය දිහා බලන්න ඕනද? ඔහුට තියෙන වගකීම පිළිබඳවත් සිහිපත් කරමින් අපි සාකච්ඡාවට අවසානයක් කරගන්නවා. මම හිතන්නේ සාහිත්‍යයේ දැන් අපේ සාකච්ඡාවේදීම තේරෙන්නේ නැති අපිට විද්‍යා ප්‍රබන්ධ තුල කොයිතරම් පැත්තක් ගවේෂණය කරන්න තියෙනවද කියලා. විශේෂයෙන්ම එහිදී එක පැත්තේ බෞද්ධ දර්ශනය, එක පැත්තේ සමාජ දේශපාලන කතාව, මේ වගේම අනාගතයේ මේ සියල්ල සම්බන්ධ කරගෙන අපිට ඇත්තරම විද්‍යා ප්‍රබන්ධකරුවාට පුළුවන් අනාගතය කලින් පරිකල්පනය කරන්න. ඉතින් ඒක අපිට අනාගතයේ පරිකල්පනය කරවලා ඒ වගේ මිනිස්සු ඒ සඳහා සූදානම් කරවන්න පුළුවන්. විශේෂයෙන්ම එහෙම වැඩපිළිවෙලක් කරන්න පුළුවන් විශේෂ ශේෂ්ත්‍රයක්. දැන් මම හිතනවා මේකට මූලික ආරම්භයක් විදිහට තාමත් මේ සාකච්ඡාවේ කීයුතු කාරණයක් අවසානයේට පාසල් විෂය නිර්දේශය තුල සහ ලංකාවේ සාහිත්‍ය කලාව තුල විශේෂයෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාල උපාධිය ගත්තොත් ඒ උපාධි කලාව උපාධියවත් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ගැන කරන සංවාදය වැඩි කරනවා නම් ඒ වගේම උසස් පෙළ ඒ වගේම ඊට කලින් පාසල් අධ්‍යයනවලදී ඒවා කරනවා නම් සෑහෙන වටිනවා. අද වෙද්දී පසුගිය සතියකදී ඇමරිකාවේ මේ කොරෝනා ප්‍රශ්න ඔක්කොම තියෙන වෙලාවේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යානාවක් යවුවා. ඒ කියන්නේ 2011න් පස්සේ ප්‍රථම වතාවට මේ අජ්ජාකාශගාමීන් දෙදෙනෙක් ගිය සතිය යවුවා. ඒක ඒ රොකට් එක නිර්මාණය කරේ පෞද්ගලික සමාගමකින් SpaceX කියන සමාගම. ඒක හිමිකරුවා ඊලොන් මස්ක්. ඊලොන් මස්ක් 7-8 වසරේදී තමයි සෙල්ලම් රොකට් එකක් හදලා ඔහු තීරණය කරන්නේ මම රොකට් එකක් යවනවා කියලා. එතකොට ඒ අභිප්‍රේරණය නිසා තමයි බලන්න එදා ඒ පන්තියේ විහිළුවක් වෙලා තියෙනවා. අන්තිමට උට පාසලෙන් අයින් වෙන තරමට ඒ විහිළුව බලපාලා දෙනවා. ඔහු අද යථාර්ථයක් බාටපත් කරනවා වසර අවුරුදු 45ක් විතර වෙද්දී. ඉතින් මම හිතනවා පාසල් කාලේදී විශේෂයෙන්ම දරුවෝ අභිප්‍රේරණය කරන්න ඒගොල්ලෝ වෙනස් කරන්න සහ අනාගතයට හොඳට නිර්මාණය කරන්න විද්‍යා ප්‍රබන්ධ වලට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මෙතෙන්දී අපේ ලංකාවේ දැනටත් විද්‍යා ප්‍රබන්ධ කතා ලියවිලා තියෙනවා. දැන් මෙතුමාගේ කතාව ඔබතුමා මුලින්ම කිව්වද්දි මට කියවන්න ආසිතුන මේ වගේ දෙයක් ලියවිලා තියෙනවා කියලා. හැබැයි දන්නේ නැහැ. ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන කතා කරන්න මේ වගේ සංවාද මදි. ඉතින් මං හිතන්නේ අපි හැමෝගෙම වගකීමක් ඒ වගේ සංවාද ගොඩනැගීම විශේෂයෙන් මේවා ලියන අයට උදව් කිරීම සහ මේ පිළිබඳව තවදුරටත් කතා බහ කිරීම. ඒක විනාඩියක් දෙන්න මුළු ලෝකයම වෙනස් කළේ මේ
ඔවගේ විද්‍යා චින්තනයක් හන්ද ඒ කියන්න හේතුව තමයි අපේ සංනිවේදන චන්ද්‍රිකා 1945 තමයි ආතසීක්ලක් වයලස් වර්ල් කියන සංග්‍රහවට මේ ස්ථායි භූස්ථායි චන්ද්‍රිකා ගැන අදහස පළ කළේ. ඒ කාලේ හිටපු විද්‍යාඥයෝ එයාට hina වුණා. නමුත් අද බලන්න චන්ද්‍රිකා මම හිතන්නේ දැන් ලක්ෂ ගාණක් දහස් ගාණක් කියලා ආසේ කක්ෂගත කරලා තියෙනවා. ඒවෙන් මොන තරම් සේවයක් ලෝකෙට වෙනවද කියලා. ඉතින් බලන්න එයා මෙව්ව සිහිනයක්නේ. ආතසී ක්ලාක්ගේ සිහිනයක් 45 දී. ඉතින් හිතා ගන්නත් බෑ. අපිට ඒක යථාර්ථයක් බවට පත් වුණේ 1957 ඔක්තෝබර් 7 වෙනිදාන් පස්සේ ස්පුට්නික් එක සෝවියට් විද්‍යාඥයෝ අභ්‍යාකාශගත කළාන් පස්සේ. ඉතින් අද මුළු ලෝකෙම අල්ලන්න පුළුවන් අපේ මේ අතේ තියෙන සෙල්ෆෝන් එකකින්. එතකොට අපිට මුළු ලෝකෙම තියෙන රූපවාහිනී නරඹන්න පුළුවන්. ඕන කෙනෙක්ට කතා බස් කරන්න පුළුවන්. එතකොට දැන් ඉස්සරහට ආතසීලා කිව්වේ 1960 ගණන් වල මේ අපේ ශල්‍ය කර්ම මේ ඇමරිකාවේ වෛද්‍ය ශල්‍ය වෛද්‍යවරුන්ට පුළුවන් ලංකාවේ කෙනෙක්ගේ කරන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් හිතා ගන්න බෑ. ගෙදර ඉඳලා වැඩ ගන්න පුළුවන්. අරම මේවා ගොඩක් දේවල් කිව්වා. ඉතින් මේ දැන් අර ආතසීක්ලාගේ 70300ක් එහෙම නැත්නම් කිලෝමීටර් 36500ක් විතර වෙන ඒ කක්ෂය ක්ලාක් ඕබිට් කියලා නම් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ අපේ ලංකා පුරවැසියෙක් හැටියට හිටපු ආතසීක්ලාක්ට කරපු ලොකු ගෞරවයක්. හොඳයි. අපිට අවසානයක් හොයාගන්න අවසර දෙන්න. දැන් මම මීට පස්සේ මගෙන් කවුරු හරි වයස ඇහුවොත් මම වයස කියන්නේ නැහැ. අනුසී පෙරේර මහත්තයාගේ ඔය විදිහට ඉර වටේ ගමන් ගියපු ගාන කියනවා. වයස කියන්නේ නැතුව. ඒක හොඳ අවස්ථාවක්. උදව් කළ දුන්නේ. ඇත්තටම අපි ආරාධනා කරනවා ඔබ හැමදෙනාටම මේ The Late of Bamboo Cutter කියන කෘතියේ ඉන්න මේ ගුගායාහිම් සඳේ ඉන්න කුමාරිය හොයාගෙන යන්න. එතකොට 1001 Nights කියලා කෘතියක් තියෙනවා. මේ කෘතියේ කාලය ගත වන විදිය පිළිබඳව හොයන්න. The Adventure of බුලුක්කියා වගේ කෘතිවල තියෙන නවතාවයන් පිළිබඳව පර්යේෂණ කරන්න. The City of Brass වගේ පොත්වල තියෙන මේ අමුතු රෝපණයන් පිළිබඳව විස්තර හොයන්න. භූතයෝ හම්බ වෙයි ඔබට, අద్භූත සර්පයෝ හම්බ වෙයි, අමුතු ගස්වැල් හම්බ වෙයි, රොබෝවරු හම්බ වෙයි, යකඩස්වයෝ හම්බ වෙයි, අමුතු කණ්ණාඩි හම්බ වෙයි. මේවා ඇතුලෙන් ගමන් කරන්න. විද්‍යා ප්‍රබන්ධය ඔබ ඇසුරට ගත්තොත් ඔබට පුළුවන්කම තිබෙනවා අලුත් ඇසකින් ලෝකය දකින්න. විශේෂයෙන් රුඩ්‍යාන් ක්ලිප්ලින් වගේ අය අලුතෙන් හිතන්න මිනිස්සුන්ට උදව් කරමින් ලියපු ලේඛන පුළුවන් තරම් දිරිමත් කරන්න. අපිට තවත් දවසක් හමු වෙවි මේ පිළිබඳව කතා කරන්න. අද බෙවින්ම සුතුවන්ත වෙනවා අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණු අනුසී පෙරේර මහත්මයාට. ආයුබෝවන් ඔබතුමන්ට. ඔබතුමන් තාරකා විද්‍යාව පිළිබඳව ඒ වගේම විදුසර පුවත්පත හරහා කරපු ඒ විප්ලවීය කටයුත්ත අද ආයෙත් කෙනෙකුට මේ සාකච්ඡාව අහන් හිටියනම් හිතේවි අපිට ආයෙත් ඒ යුගයට යන්න පාරක් හොයන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඔබතුමන්ගෙන් ඒ ලැබුණු පෙරමග ඒ වගේම අදහස් අපිව දැනුවත් කරාට බොහොම ස්තුතියි. ඒ වගේම අජන්ත සෙනවිරත්න මහත්මයාටත් බොහොම ස්තුතියි අද මේ සාකච්ඡාවට එකතු වුණාට. තවදුරටත් ඔබේ ඉංජිනේරුමය කාර්යයන් පස්සේ කළා ලේඛනයේ දෙන්න. ඒ වගේම බෞද්ධ දර්ශනය සහ විද්‍යාව අතර තියෙන මේ සමගාමී බව පිළිබඳව හොයාගෙන විශේෂයෙන් මොකද ඔබතුමන් ඉංජිනේරුවෙක් විද්‍යාව පිළිබඳව හොයන්නෙක් වගේම බෞද්ධ දර්ශනය හොයන්නෙක්. එහෙමයි දුර්ලභයි. ඒ නිසා ඒ ලියමන් වල යෙදමින් සමාජය දැනුවත් කරන්න ඔබතුමන්ට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට ආයිබන්. ඒ වගේම කැලුම් වැලිගම කැලුම්ට තමයි මං හිතන්නේ වැඩි බරක් වැඩි වගකීමක් පැවරෙන්නේ ඔබේ මගේ පරම්පරාව නියෝජනය කරන නිසා. ඔය විදියටම ඔය ගවේෂණයේ යෙදමින් ගමන් කරන්න, ඔය උමගේ ගමන් කරන්න කියලා ආරාධනා කරමින් ස්තුතිවන්ත වෙනවා අද සාකච්ඡාවට පැමිණියාට. විද්‍යාව අලුත් මිනිස්සු හදනවා, අලුත් සිතුවිලි නිර්මාණය කරනවා. විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ගැන කතා කළා වගේ තවත් කතා බහකින් අපි තවත් දවසක දිවිසිරි ප්‍රේමයේදී හමු වෙමු.